You know, some people only come up here because they want me to lay hands on them. They love the feeling of the laying on of hands. දැන් සමහරක් පුද්ගලයන් මේ ස්ථානෙට එන්නේ මම අත්බා යාඥා කරව ගන්න එක කාරණාවට විතරයි. උන්ට හරිම Some of you had so many hands laid on you. It's a wonder you got any hair on the top of your head. දැන් ඔබ සමහරක් අයගේ ඔළුව වලට ගොඩාක් අත් තියලා කොණ්ඩේ තියනවාද කියලාවත් ඔහුට හිතා ගන්න බෑලු. අත් තියෙන තරමට ඔළුවට. Glory be to God. You know, one time in Singapore, සිංගප්පූරු රටේ එක දවසක් I had this Chinese lady come up, මේ චීන කාන්තාව ඇවිල්ලා කිව්වා wanted me to pray for her hair. ඇගේ කොණ්ඩේට යාඥා කරන්න කියලා කිව්වා. She looked like she had beautiful hair. තා අලංකාර කොණ්ඩයක් තියනවා වගේ තමයි මම දැක්කේ. I thought, what in the world's wrong with this crazy woman? දැන් මම Nothing wrong with her hair. මේ පිස්සු කාන්තාවට මොකද වෙලා තියෙන්නේ මෙච්චර ලස්සන But කොණ්ඩයක්. I stuck my hand on her head and I went through her hair. ඊට පස්සේ ඔළුවට අත තිබ්බා විතරයි. So I stuck my hand on her head and I went through her hair. ඊට පස්සේ මොකද උනේ ඔළුවට අත තිබ්බ ගම? I said, in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. She went boom right on the floor. ඊට පස්සේ එක පාට පොළවට වැටුණා ඇය. And I'm standing there holding her hair. ඊට පස්සේ මම කොණ්ඩේ අල්ලන් එයා බිමට වැටිලා. She had chemotherapy, lost all her hair. කිමෝതെරපි තුලින් කොණ්ඩේ ඔක්කොම ගිහිල්ලා. But I didn't know that. මම ඒක දැනගෙන හිටියේ නැහැ. And that's why I thought she was a nut. Pray for my hair. ඒක තමයි මම හිතුවේ මොනතරම් මෝඩයෙක්ද මේ කොණ්ඩේට යාඥා කරන්න කියලා මට කියන්නේ Well, කියලා. 3 months later, she came back to the meeting. මාස 3කට පස්සේ ඇරැස් වීමට පැමිණියා. Brother Howard, can I testify tonight? සහෝදර හාවර්ඩ් මට මේ රාත්‍රියේ She's සාක්ෂි got දරන්න hair clear පුළුවන්. down to here. ඊටාම හොඳට දිගටම කොණ්ඩේ වැවිලා I said, තිබුණා. yes, you can. මම කිව්වා ඔව් ඔබට පුළුවන්. She got up, she took her hair and pulled up down like this. Said, Brother Howard, this is the real stuff. ඊට පස්සේ කොණ්ඩේ මෙහෙම ගලවලා කිව්වා හොඳටම ඇදලා පෙන්නුවලු උඩට මේ දැන් මගේ ඇත්ත කොණ්ඩේ තමයි තියෙන්නේ. This ain't no wig. මේක හවරියක්. This is a result of your prayer. මේක ඔබගේ යාඥාවේ ප්‍රතිඵල හැටියට ලැබිච්ච කොණ්ඩේ කියලා හොඳට ඇදලා පෙන්නුවලු. I have prayed for bald-headed men who got hair. ඒ තට්ටේ තියෙන අයට මම යාඥා කරලා කොණ්ඩේ ලැබිලා තිබෙනවා. You say, well, why don't you pray for yourself? ඊට පස්සේ ඔවුන් මගෙන් අහනවා ඇයි ඔයාට බැරි යාඥා කරගන්නේ? I don't care if I got hair. ඊට පස්සේ මට කමක් නෑ කොණ්ඩේ තිබුණත් නැතත්. I used to envy my daddy because he only had hair just around here. මගේ තාත්තට තිබුණා එක කොණ්ඩේ පටියක් විතරයි ඔළුව So he වටේට. never had to have a haircut. ඉතින් මුකුත් කොණ්ඩේ කපන්න සැලූන් වලට යන්න මුනේ And I නැහැ. used to envy him ඕත් එක තරහින් and wish that I was like my daddy. තාත්තගේ කොණ්ඩේට එයා ඊර්ෂ්‍යා කරාලු ඊට පස්සේ ඒ වගේම ඌටත් එන්න ඕනි කියලා So I හිතුවා. wouldn't have to comb it all the time. ඌ හිතුවලු එතකොට මට මේ කරදර වෙන්න ඕනේ නැහැ පීර ඉන්න කියලා. That's why I don't care if I got any hair. ඉතින් මට කමක් නැහැ මට කොණ්ඩේ තිබුණත් නැතත්. If I did, I'd pray for it. තිබුණා නම් මම තව යාඥා. Hallelujah. Hallelujah. Go with me to John 14:6. යොහන් 14:6 වෙනි පදේ පෙරලමු. Jesus saith unto him, I am the way, the truth, and the life. No man cometh unto the Father but by me. යේසුස් වහන්සේ හුට කියනසේක් මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණු කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. The truth is a straight path and a smooth path. සත්‍ය කියන එක නිතරම කෙලින් තිබෙනා වූ මාර්ගයක් ඒ වගේම මුරුදු සුමුදු මාර්ගයක්. What was John the Baptist preaching? යොහන් බෞතිස්ත කුමක්ද දේශනා කරමින් සිටියේ? That God was going to make our crooked path straight. දෙවියන් වහන්සේ ඇදමාවත් කෙලින් කරන්නට යනවා That our කියලා. mountains were going to fall down flat. කඳු හැමදේම සමතලා වෙන්න යනවා කියලා. Jesus said, my way is easy. යේසුස් වහන්සේ කිව්වා මගේ මාර්ග පහසුයි. My burden is light. මගේ බර සැහැල්ලුයි. Say it was hard to be a Christian. It's hard to be a sinner. පව්කාරයෙක් වෙන්න තමයි අමාරු. නැතුව කිතුණුවෙක් වෙන්න අමාරු නැහැ. It's hard to be a sinner. පව්කාරයෙක් වෙන්න එකයි අමාරු. It's not hard to be a Christian. කිතුණුවෙක් වෙන්න අමාරු නැහැ. If it's hard for you to be a Christian,
ඔබට කිතුණුවෙක් වෙන්න අමාරුයි It's තිබෙන්නේ. because you're trying to do it with Howard power මනුෂ්‍ය බලයෙන් තමයි ඔබ ඒ දේ කරන්න උත්සාහ ගන්න නිසා. and not with the Holy Spirit power. ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය තුලින් නැතුව. Hallelujah. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Go with me to Psalms 27, 11 and 12. ගීතාවලිය 27 11 සහ 12. Teach me thy way, O Lord, and lead me in a plain path because of mine enemies. Deliver me not over unto the will of mine enemies, for false witnesses are risen up against me, and such as breathe out cruelty. ස්වාමීනි ඔබගේ මාර්ගය මට ඉගැන්වුව මැනව. මාගේ සතුරන් නිසා සමතලා මාර්ගයක්හි මා ගෙන ගිය මැනව. මාගේ එදිරිකාරයන්ගේ කැමැත්තට මා බාර නුදුන මැනව. God will never lead you දෙවියන් වහන්සේ කිසි කලකත් ඔබට into a place where he cannot keep you. තියාගන්න බැරි ස්ථානයකට උන්වහන්සේ කවදාකවත් ඔබ මඟ පෙන්වලා අරන් යන්නේ I නැහැ. have been in many places මම බොහෝ ස්ථානවලට ගොස් තිබෙනවා. and preached the gospel සුභාරංචිය දේශනා කළ where if they තිබෙනවා. caught me doing that, මාව උන් අල්ලගත්තොත් මට වෙඩි තියයි උන්. but I'm still here. නමුත් මම තවමත් මේ ස්ථානයේ සිටිනවා. I've been poisoned 13 times 13 වතාවක් මට වස දීලා තිබෙනවා. and I'm still here. තවමත් මම ජීවත් වෙනවා. Why? හේතුව Because God said these signs shall follow them that believe. දෙවියන් වහන්සේ කිව්වා අදහන්නව අයට මෙන්න මේ ලකුණු If they පසෙන්ට drink යනවා. any deadly thing, it will not hurt. ඕනෑම විස ජාතියක් ඔවුන් බිව්වත් ඒක ඔවුන්ට හානියක් වෙන්නේ නැහැ කියලා. Hallelujah. Isn't that amazing? පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට I've been මහිම bitten වේවා. by some very deadly insects. ඊටමත් විෂකාරී කුරුමීන් මාව සපා කාලා තිබෙනවා. But I said, God, නමුත් මම කියලා තියෙනවා දෙවි පියාණනි I said, your word says, ඔබගේ වචනේ කියන්නේ if I'm bitten by any deadly thing, ඕනෑම විෂ සහිත will not hurt me. දෙයක් මාව සපා කෑවොත් ඒ දේවල් මට හානි කරන්නේ නැහැ කියලා. hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Thank you, Jesus. ස්තුතියි යේසුනේ. Now, a life of sin is the up and down life. ඒ පෞකාර ජීවිතයක් ගත්තොත් ඒක නිතරම උස් පහත් වෙන්නා වූ ජීවිතයක්. A life of righteousness is a level path. ධර්මිෂ්ඨකමේ ජීවිතයක් සමතලා මාර්ගයක් වෙනවා. ආමේන්. Did you hear what I said? ඔබට කියන දේ If ඇහුණාද? that's your lifestyle, උස් පහත් වෙන ආකාරයේ ජීවිතයක් නම් ඔබගේ ජීවිත it's රටාව because of sin. ඒ ඔබගේ පාපය නිසායි. But the life of the righteous is a level path. නමුත් ධර්මිෂ්ඨකම කෙනෙකුගේ ජීවිතය සමතලා මාර්ගයක්. Jesus' pathway was a level path. It was not up and down. වහන්සේගේ ගමන් මාර්ගය හැමතිස්සෙම සමතලා මාර්ගයක්ව තිබුණා. හැමතිස්සෙම ඒක උස් පහත් වෙමින් තිබුණ නැහැ. And the Bible said, බයිබලයේ කියන්නේ whosoever is born of God keepeth himself, උන්වහන්සේගෙන් ඉපදිසි සිටින්නෙක් ඔවුන් ආරක්ෂා කරගන්නවා. and that wicked one touches him not. නපුරා වුණ අතගසන්නේ නැහැ As කියලායි. long as I'm walking on that highway of holiness, ඒ ශුද්ධකම නැමැති මහදි මාර්ගය තුලින් මම ගමන් කරනකම් the devil's got no access to me යක්ෂයාට බෑ ඒකට ඇතුල් because he වෙන්න. can't get on that highway. මොකද ඒ අධිවේගී මාර්ගයට බෑ යක්ෂයාට ඇතුල් වෙන්න. No wicked or unclean will enter that highway. මොන නපුරු අශුද්ධ කෙනෙකුටත් බෑ මහා මාර්ගයට අධිවේගී මාර්ගයට ඇතුල් වෙන්න. Hallelujah. හalleluya. Thank you, Jesus. ස්තුතියි යේසුනේ. Go into Philippians 2:15, පිලිප්පි 2:15 වෙනි පදයේ පෙරළමු. that you may be blameless and harmless, the sons of God, without rebuke in the midst of a crooked and perverse nation, amongst whom you shine as lights in the world. වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙඳිරීම්ද විවාදවද නැතුව සියල්ල කරපල්ලා. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකෙහි දක්නා ලබන්නහුය. Now, listen to me. අට ඇහුම්කන් දෙන්න. If you walk and live like the sinners, දැන් පෞකාරයෙක් වගේ ඔබ ගමන් කරමින් ජීවත් වුණොත් you're a light. ඔබ ආලෝකයයි. But what are sinners going to do? පෞකාරයෝ කුමක්ද කරන්නට යන්නේ? They're going to despise you ඔවුන් ඔබව එපා කරන්නට යනවා. because you're telling them මොකද ඔබ ඔවුන්ට කියන්නේ that you're a Christian ඔබ කිතුණුවෙක් කියලයි. and you're living just the same as they are.
ඔවුන් ජීවත් වෙන ආකාරයටම ඔබත් ජීවත් වෙනවා කියලායි ඔබ කියන්නේ. And you're wanting them to join you in the Christian walk. ඊට පස්සේ ඔබ ඔවුන්ට අඬ ගහනවා එන්න කියලා මේ කිතුණු ගමන් කරන්න. Well, if Jesus would have lived that way, යේසුස් වහන්සේටත් තිබුණා ඒ විදිහට ජීවත් වෙන්න. nobody would have ever been attracted to Christianity. කිසි කෙනෙකුට බැරි වෙනවා කිතු දහමට ආකර්ෂණය වෙන්න. You're a light. ඔබ ආලෝකයක් හැටියටයි And he සිටින්නේ. said, let your light shine. ඔබගේ ආලෝකය බබලෙන්ට ඉඩ දේවා කියලා කියනවා. How do you do that? කොහොමද ඒ ආලෝකය By බබලවන්නේ? walking on a level pathway. සමතලා ගමන් මාර්ගයක ගමන් කිරීම By තුලින්. not being shaken up by the storms. ඒ කුණාටු වලට සෙලවෙන්නේ නැතුව සිටීමෙන්. Because the sinners are the ones that should be shaken up by storms, මොකද පව්කාරයෝ තමයි ඒ කුණාටු වලට සෙලවෙන්න යන්නේ. not you. ඔබ නෙමෙයි. But if you live no different than sinners, නමුත් පව්කාරට වඩා ඔබ කිසි වෙනසක් you will නැතුව never be a witness. සිටිනවා නම් ඔබට බැරි වෙනවා සාක්ෂියක් වෙන්න උන්ට කිසි Bible said, විටක. blessed is the man who walketh not in the counsel of the ungodly, බයිබලයේ කියනවා පව්කාරයන්ගේ උපදේශ අනුව නොයන්නා වූ මිනිසයා ආශිර්වාද ලද්දේ nor කියලා. standeth in the way of sinners, පව්කාරයාගේ මාර්ගයේ සිට නොගන්නා වූ who sitteth not in the seat of the scornful, ඒ නිନ୍ଦා කරන්නා වූ අයගේ ආසනයේ නොහිඳින්නා වූ. but his delight is in the law of the Lord. නමුත් ඔහු ආශා කරන්නේ දෙවියන් වහන්සේගේ And ව්‍යවස්ථාවට. in his law he doth meditate day and night. ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව රැ දවල් මෙනෙහි කරන්නා He වූ. shall be like a tree planted beside the water, ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ ගහකට Whose leaves සමාන shall not වෙනවා. wither. නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා he shall සමාන bear වෙනවා. fruit in his season, ඔහු නියම කාලෙට පළ දරන and whatsoever he doeth shall prosper. ඔහු කරන සියල්ලම සඵල වෙයි. So if you're going to prosper, ඔබට සඵල වෙන්න අවශ්‍ය නම් you're going to have to live different than the world lives. ලෝකයා ජීවත් වෙනට වඩා වෙනස් ආකාරයෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. Otherwise, you are not a light. නැත්නම් ඔබ ආලෝකයක් වෙන්න යන්නේ නැහැ. There was a lady in New Zealand. නවසීලන්තේ කාන්තාවක් සිටියා. She was up singing, ඈ උඩ සිටියා ගායනා and කරමින්. she was really into it. ඇත්තට මේකට හොඳටම ගායනා කරනවා. This little light of mine, I'm going to let it shine. අර ආලෝකය අපි බබලවමු මම ඒක දීප්තිමත්ව බබලනවා කියලා කියන ගීතිකාව When I got up to preach, මම දේශනා කරන්න යනකොට ගීතිකාවක් තියෙන මේ කුඩා ආලෝකය මම බබලවනවා කියලා. so when I got up to preach, මම දේශනා කරන්න යන විට I said, who's living in you? කවුද ඔබ තුල ජීවත් වෙන්නේ කියලා මම ඇගෙන් ඇහුවා. Jesus. ඒ කිව්වා යේසුස් I වහන්සේ. said, how can you sing that song? එහෙනම් කොහොමද ඔබට පුළුවන් ඒ ගීතිකාව This ගායනා little කරන්න? light of mine, I'm going to let it shine. මේ පුංචි ආලෝකය මම බබලවනවා කියන I ගීතිකාව. said, you need to change your song. මම කිව්වා ඒ ගීතිකාව ඔබ වෙනස් කරන්න වෙනවා. This big light of mine, I'm going to let it shine. මේ විශාල ආලෝකය මම බබලවන්ට යනවා. Glory be to God. දෙවියන් වහන්සේට Isn't මහිම that වේවා. amazing? ඒක This little පුදුමයි. light of mine. මේ කුඩා ආලෝකය කියලා තමයි ඒ ගීතිකාවේ That's තියෙන්නේ. what the problem with the church. You got a little pipsqueak of a Jesus and a great big giant of a devil. ඒක තමයි සභාවේ ප්‍රශ්නය. යේසුස් වහන්සේ නිකන් පුංචි කුඩාවට තියලා ලොකු යෝධයෙක් හැටියට යක්ෂයාව තබලා තිබෙනවා. And so you sing, ඊට පස්සේ ඔබ ගායනා කරනවා this little light of mine, I'm going to let it shine. මේ පුංචි ආලෝකය මම බබලවනවා කියන And then you ගීතිකාව. sing, එහෙම ගායනා කරලා this big devil of mine, I'm going to run and hide. මේ ලොකු යක්ෂයාගෙන් මම හැංගෙන්න යනවා කියන ගීතිකාව. This big devil of mine, I'm going to run and hide. මම දුවලා ගිහලා හැංගෙන්න යනවා කියන එක. මේ යක්ෂයාගෙන්. Glory be to God. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. I've heard preachers get up here, you got to be very careful of the devil because he's so powerful. දැන් දේශකයෝ ඇවිල්ලා දේශනා කුඩුවට ඇවිල්ලා කියනවා ඔබ යක්ෂයාගෙන් ගොඩාක් පරිස්සම් වෙන්න අවශ්‍යයි මොකද ඔහු ඒ තරම් බලවත් යකෙක් කියලා. And God's standing up there in heaven නමුත් දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳලා කියනවා going, ඒ විදියට අපට ඔච්චම් කරනවා. glory be to God. Hallelujah. හලෙලූයා. Isn't that amazing? ඒක පුදුමයි නේද? It is the moral choices that you make today ඔබ අද දවසේ තෝරගන්නා සදාචාර හොඳ
තෝරා ගැනීම ඔබ අද දවසේ කරන විට And the character is being built into your life by these choices. දැන් මේ තෝරා ගැනීම තුලින් තමයි ඔබගේ චරිතය ගොඩනැගෙන්න යන්නේ. Isn't that amazing? See, if you don't make the right choices, ඔබ හරි තෝරා ගැනීම කරන විට then the godly character will never be molded in your life. දෙවියන් වහන්සේගේ ගුණාංග ඔබගේ ජීවිතයේ Because you got to make a choice what seed you're going to plant. මොකද ඔබ තෝරා ගැනීමක් කරන්න යනවා මොන වගේ බීජද ඔබ පැල කරන්න කියලා. Hallelujah. The path you take in your life journey ඔබගේ ජීවිත ගමනේ ඔබ ගන්නා වූ ගමන් මාර්ගය is the direction that your lifestyle takes you. ඔබගේ ජීවිත රටාව ඔබව ගෙන යන්නා වූ මාර්ගයයි. In John 15:1-8, යොහාන් 15:1 සිට 8 දක්වා he කියනවා. talks about Jesus being the vine and we being the fruit or branches. තා කරන්නේ යේසුස් වහන්සේ මිදිවැල අපි අතු හැටියටයි. Now, listen to me. මට අහුම්කම් The දෙන්න. decision to abide in the word and let the word abide in you is yours. දැන් මිදිවැලේට පවතින්නටත් ඒ මිදිවැල අප තුල පවතින්නටත් කියන කාරණාවේ තීරණය And තමයි how do I make that decision? ඔබගේ. කොහොමද ඒ තීරණය ගන්නෙ? By making a decision to be a hearer and a doer of the word. වචනය අසලා ඒ වචනය කරන්නෙක් බවට පත්වෙන්නා වූ කියනා වූ තීරණය And ගැනීම if I තුලින්. make that decision, මම ඒ තීරණය ගත්තාම then it's going to produce fruit in my life. ඒකෙන් මගේ ජීවිතයට ඵල නිපදවන්නට What යනවා. fruit? මොන වගේ ඵලද? Love, ප්‍රේමය, joy, ප්‍රීතිය, peace, සමාදානය, long-suffering, gentleness, ඉවසිලිවන්තකම, මුරුදුකම, goodness, යහපත්කම, faithfulness, විශ්වාසවන්තකම, self-control. පමණ දැන ක්‍රියා කිරීම. Now, how do I bear fruit? කොහොමද මම ඵල දරන්නේ? By making a decision to be a hearer and a doer of the word. දෙවියන් වහන්සේගේ වචනය අසන කෙනෙක් හැටියට සහ කරන කෙනෙක් හැටියට Now, තීරණයක් fruit ගැනීමෙන් will come out automatically ඵල කියන දේ ඉබේම එන්ට යනවා. if I abide in the word and the word abides in me. මම වචනය තුල පැවතීමෙන් සහ වචනය මා තුල පැවතීම තුලින් I cannot prune my branches. මට බෑ මගේ අතු කපාදු කරන්න. You go to a vineyard ඔබ මිදි වත්තකට ගියොත් and no vine ever trims its own branches. බලා ගන්න හම්බෙන්නේ නැහැ ඔබට ඒ අතුම කපාදු කරගන්නවා. It's the guy who owns the vineyard ඒ මිදි වත්තේ අයිතිකරු තමයි that trims the branches. ඒ අතු කපාදු කරන්නේ. And who owns your vineyard? කවුද ඔබගේ මිදි වත්ත බාර God කරන්නේ? does. දෙවියන් වහන්සේ. So who's going to do the pruning? කවුද මේ කපාදු කිරීම God කරන්න is. යන්නේ? දෙවියන් වහන්සේමයි. And how's he going to do that? කොහොමද ඒක උන්වහන්සේ කරන්න With යන්නේ? the two-edged sword of the word of God. දෙවියන් වහන්සේගේ වචනය නැමැති දෙබොහත් කඩුවෙන්. Most preachers බොහෝ දේශකයෝ use a dull sword මොට්ට කඩුවක් තමයි පාවිච්චි කරන්නේ. of flesh මාංශය. to try to divide between spirit and flesh ආත්මය සහ මාංශය වෙන් කරන්න හදනවා ඒ මොට්ට කඩුව. and පාවිච්චි destroy the branch. ඒ අතු විනාශ කරන්න හදනවා. Hello? You got to have the sword of the spirit ආත්මයන්න් වහන්සේගේ කඩුව තමයි ඔබට අවශ්‍ය වන්නේ. to deal with the problem. ප්‍රශ්නෙත් එක්ක ගනුදෙනු කරන්න නම්. Hallelujah. හලෙලූයා. Now, the path you choose can destroy your destiny. දැන් ඔබගේ තෝරගන්න මාර්ගය තමයි ඔබගේ ඉරණම තීරණය කරන්නට යන්නේ. Many a young man or a young lady has destroyed their destiny by choosing the wrong life partner. බොහෝ තරුණයන් ඔවුන්ගේ ඉරණම විනාශ කරගෙන තිබෙනවා වැරදි සහකරුවා තෝරා ගැනීම තුලින්. The life partner that you choose ඔබ තෝරගන්නා ඔබගේ සහකරුවා should be a helpmate, උපකාරකයෙක් වෙන්න ඕනේ. not a hindrance. බාධාවක් නෙමෙයි. And if you choose a helpmate that's not of your faith and not of what you believe, දැන් ඔබ අදහ ගන්නා දෙයට අනුව නොවි ඔබගේ ඇදහිල්ලට ගැලපෙන්නේ නැති කෙනෙක් ඔබ තෝරගත්තොත් you're not going to be in agreement. ඔබ එකඟතාවයෙන් සිටින්න යන්නේ Instead of නැහැ. her being a helpmate or he being a helpmate, ඒ ඔහු හෝ ඇය උපකාර කරන සහකරුවෙක් වෙනවා they're වෙනුවට going to take you off your destiny ඔබගේ ඉරණම ඔබෙන් අයින් කරන්නට and යනවා. you'll never reach your destiny. කිසිම විටක ඔබගේ ඉරණමට ඔබට ළඟා වෙන්න බැරි That's වෙනවා. why you want to make sure ඒක නිසා තමයි ඔබ හොඳින් වග that බලා when you ගන්නට make a අවශ්‍ය. decision, ඔබ තීරණයක් ගන්න විට that it's God making that decision. දෙවියන් වහන්සේ ඒ තීරණය ගන්නේ කියලා. Hallelujah. Thank you, Jesus. Now, go with me to Job 6:18. යෝබ් 6:18
The paths of the way are turned aside. They go to nothing and perish. ඒවායේ මාර්ගවල යන ගමන්කාර සමුදා වෝ අහකට හැරි කාන්තාරයට ගොස් විනාශ වන්නෝය. In other words, if the pathway you're on අනිත් වචනකින් කිව්වොත් ඔබ ඉන්නා වූ ගමන් මාර්ගය was your choice ඔබගේ තෝරා ගැනීම වෙලයි තියෙන්නේ. and not God's, ඒක දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම then නෙමෙයි. don't ask him to bless it because he's not going to do it. එහෙමනම් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න එපා ආශිර්වාද කරන්න කියලා. මොකද ඒක තෝරාගත්තේ උන්වහන්සේ නෙමෙයි. If you go down the path you've chosen, දැන් ඔබ තෝරාගත්තා වූ ගමන් මාර්ගය නම් ඔබ ඇවිදගෙන යන්නේ. you're going to perish. ඔබ විනාශ වෙන්න යනවා. Isn't that right? ඒක හරි That's what නේද? he's saying here. ඒක තමයි මෙතන කියන්නේ. If you go down the pathway you've chosen, ඔබ යන්නේ ඔබ තෝරාගත්තා වූ ගමන් මාර්ගය. don't ask God to bless it because he's not going to දෙවියන් bless it. වහන්සේගෙන් ඉල්ලා සිටින්න එපා ආශිර්වාද කරන්න කියලා. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යන්නේ He's නැහැ. going to bless his plan. උන්වහන්සේ ආශිර්වාද කරන්නේ And when you walk උන්වහන්සේගේ in obedience to සැලසුම. that plan, දැන් ඒ සැලැස්මට අකීකරුව ඔබ ගමන් කරන්න And he's යන gonna විට bless you. එතකොට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. isn't that right? ඒක හරිද? Hallelujah. හරි නේද? Go with me to Psalms 1, ගීතාවලිය පළවෙනි පරිච්ඡේදය. verse 1, 2, and 3. 1 2 සහ 3 පද. Blessed be the man that walketh not in the counsel of the ungodly, nor standeth in the way of sinners, nor sitteth in the seat of the scornful. But his delight is in the law of the Lord, and in his law doth he meditate day and night. He shall be like a tree planted by the rivers of water, that bringeth forth his fruit in his season. His leaf also shall not wither. Whatsoever he doeth shall prosper. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නා වූ පෞකාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නා වූ නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නා වූ ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නා වූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැදවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. Now listen to me. මට ඇහුම්කන් දෙන්න. How many of you want to prosper in whatever you're doing? දැන් ඔබ අතරින් කී දෙනෙක් ඔබ කරන හැම දෙයක්ම සඵල You want වෙනවද? to prosper in whatever you're doing? ඔබ කරන හැම දෙයක්ම සඵල වෙන්න Then ඔබට stop ඕනේද? walking in the counsel of the ungodly. එහෙනම් අභක්තිකයන්ගේ මන්ත්‍රණය අනුව යන එක නවත්තන්න. Now, what are you doing when you watch television? දැන් ඔබ රූපවාහිනිය නරඹන විට ඔබ කුමක්ද කරන්නේ? Walking in the counsel of the ungodly. ඒ අභක්තිකයන්ගේ මන්ත්‍රණය අනුව තමයි ඔබ ගමන් කරන්නේ. What are you doing when you read newspapers? ඔබ පුවත්පත් කියවන විට ඔබ මොකද්ද කරමින් Walking in සිටින්නේ? the counsel of the ungodly. ඒ අභක්තිකයන්ගේ උපදේශ අනුව තමයි ඔබ What ගමන් are you doing කරන්නේ. when you go to a non-godly doctor? අභක්තික දොස්තරවරයෙක් ළඟට ගියාම ඔබ කුමක්ද කරන්නේ? Walking in the counsel of the ungodly. අභක්තිකයන්ගේ උපදේශ අනුව තමයි ඔබ What are යන්නේ. you doing when you walk in the counsel of the ungodly financial director? දැන් ආර්ථික සම්බන්ධව සිටින අධ්‍යක්ෂකවරයෙක්ගේ අභක්තික Telling you what to do with your money ඔව් කියයි ඔබට මොනවද මුදල් වලට කරන්න ඕනේ කියලා. and how to invest it. කොහොමද ඒක ආයෝජනය කරන්න You're කියලා. walking in the counsel of the ungodly. ඒ අභක්තිකයන්ගේ මන්ත්‍රණය අනුව තමයි ඔබ යන්නේ ඒ විට. So how are you going to prosper? නම් කොහොමද In ඔබ what you're සඵල doing. වෙන්න යන්නේ ඔබ කරන දේ තුල? Hello? I guarantee you that most people got lots of money. මම ස්ථීරම කියනවා බොහෝ අයට මුදල් ලැබෙනවා. Did not get that through godly principles. දේව භක්තියට අනුව තිබෙනා වූ මූල ධර්මයට අනුව නෙමෙයි ඒවා ලබාගෙන තිබෙන්නේ. They've stolen, they've lied, they've got to con people out of it. බොරු කියලා හොරකම් කරලා තමයි ඒවා ලබාගෙන තිබෙන්නේ. Not all of them, but most of them did. හැමෝම කියලා කියන්නේ නැහැ. නමුත් බොහොමයක් See, අය. they walked in the counsel of the ungodly. ඒ අභක්තිකයන්ගේ මන්ත්‍රණය අනුව තමයි ඔවුන් ගමන් කරලා තිබෙන්නේ. Loan money out, charge big interest on it. ගොඩාක් පොලියක් ලැබෙන විදිහට මුදල් ණයට දීලා You're walking in the counsel of the ungodly. එතකොට අභක්තිකයන්ගේ මන්ත්‍රණය අනුව තමයි ඔබ ගමන් කරන්නේ. If you're loaning money to people in the church, believers, දැන් ඔබ සභාවේ ඉන්න ඇදහිලිවන්තයන්ට ඔබ මුදල් ණයට දෙනවා නම් you're not supposed to charge them any interest at all. කිසිම ආකාරයෙන් පොලියක් ගන්නට ඔබට And වටින්නේ if they නැහැ. can't pay you back, you do nothing but release it. ඔවුන්ට දෙන්නටත් බැරි නම් ඒ මුදල ආයේ නැවත ඒක ඔවුන්ගෙන් නිදහස් කරන්න අවශ්‍යයි. I have people come to me all the time. මට සිටිනවා ගුහ මනුෂ්‍යයන් මා වෙතට එනවා. Brother Howard, සහෝදර can I හාවර්ඩ්, borrow some money? මට පුළුවන් ද ණයට ඉල්ල ගන්න ඔබගෙන් I මුදල්? said, no, මම කියනවා නැහැ. I don't have any. මට මුදල් මුකුත් නැහැ. The money I got belongs to God. මට ලැබිලා තියෙන සල්ලි දෙවියන් වහන්සේටයි අයිති. And he tells me not to loan it.
උන්වහන්සේ මට කියලා තියෙන්නේ ණයට දෙන්න එපා He tells කාටවත්. me to give it. උන්වහන්සේ මට කියලා තියෙන්නේ දෙන්න So it's not a කියලා. loan. ඒක නිසා ඒක It's a ණය gift. මුදලක් නෙමෙයි ඒක ත්‍යාගයක්. And once it passes in my hand to your hand, මගේ අතින් ඔබගේ අතට ඒක ලැබුණාම then you're accountable for it. ඔබට තිබෙනවා ඒ වෙනුවෙන් So ගණන් what you දීමක් use it කරන්න. for, ඔබ none of my මොනවා- business. ඔබ මොනවා වෙනුවෙන් දෙක පාවිච්චි කරන්නේ කියන කාරණාව But මට you වැඩක් will give නෑ. an account to God someday. නමුත් යම් දවසක දෙවියන් වහන්සේට ඒ වෙනුවෙන් ඔබට ගණන් දීමක් Hallelujah. තිබෙනවා. Glory be to God. Hallelujah. Now, God said here, දෙවියන් වහන්සේ මෙතන කියනවා instead of walking in all this junk, constantly ungodly, and standing in the way of sinners and sitting in the seat of the scornful, ඉතින් දැන් මෙතන කියන්නේ පව්කාරයාගේ මාර්ගයේ හිඳමින් ඒ නිඳා කරනලගේ ආසනයේ සිටමින් the person is going to අභක්තිකයන්ගේ be blessed and prosper. මන්ත්‍රණ යන පුද්ගලයා ආශිර්වාද වෙන්න යන්නේ නැහැ, සඵල වෙන්න යන්නේ නැහැ. Is going to be the person who delights in the law of God or the word of God ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රීති වෙන්නා වූ and will get into it and meditate it day and night. ඒක රෑ දවල් මෙනෙහි කරන්නා වූ මිනිසයා තමයි ආශිර්වාද වෙන්න යන්නේ කියලා. Well, if you're meditating the word day and night, දැන් ඔබ රෑ දවල් ඒ වචනය මෙනෙහි while කරනවා you're නම් meditating the word, ඔබ වචනය මෙනෙහි කරන the අතරතුරේ Holy Spirit's going to speak to you. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්නට යනවා. And as you walk in obedience to what he tells you, ඉතින් ශුද්ධාත්මයන් වහන්සේ කරන්ට කියන දේට ඔබ කීකරුව ගමන් කරන you're විට going to prosper in everything you do. ඔබ කරන හැම දෙයක්ම සඵල වෙන්න යනවා. Hallelujah. හලෙලූයා. Praise the Lord. ප්‍රශංසා වේවා. Now, go with me to Deuteronomy 28. ද්විතීය කතාව 28 වෙනි පරිච්ඡේදය පෙරළමු. Verse 47 and 48. 28 47 සහ 48. Because thou servest not the Lord thy God with joyfulness and with gladness of heart for the abundance of all things. Therefore shalt thou serve thine enemies, which the Lord shall permit against thee in hunger and in thirst, in nakedness, and in want of all things. And they will put a yoke of iron upon thy neck until they have destroyed you. සියලු දේම පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේට සේවය නොකළ නිසා ස්වාමින් වහන්සේ නුඹට විරුද්ධව එවන්නා වූ නුඹේ සතුරන්ට නුඹ විසින් බඩගින්නද පිපාසයද නිර්වස්ත්‍රකමද සියල්ල ගැන හිඟකමද ඇතුව සේවය කරනවා ඇත. ඔවුන් නුඹ විනාශ කර දමනතුරු යකට වියගහක් නුඹේ කරේ තබනවා ඇත. Okay, now let me ask you a question. ආපෙන් ප්‍රශ්නයක් අහනවා. You say you're hungry. ඔබ කිව්වොත් ඔබ බඩගිනි කියලා. Why are you hungry? ඇයි ඔබට බඩගිනි වී තිබෙන්නේ? Because you're not serving God with a joyful and glad heart for the abundance of all things. ඒ හැමදේම සපුරා තිබෙද්දිත් ඔබ උන්වහන්සේට ප්‍රීතියෙන් සන්තෝෂයෙන් සේවය නොකරන නිසායි. You're down there complaining and murmuring about what you don't have. ඔබට නැති දේ ගැන ඔබ ඇවිල්ලා දොස් තබමින් කොඳුරමින් සිටිනවා. Isn't that right? ඒක හරි නේද? Well, God said here, දෙවියන් වහන්සේ මෙතන කියන්නේ lack හිඟකම් of all things, සියල්ල ගැන hunger and හිඟකම්. thirst බඩගින්න සහ පිපාසය is not from God. It's your enemies. වහන්සේගෙන් නෙමෙයි ඒක සතුරගෙන් ලැබිච්ච දෙයක්. And if you let them, ඒවට ඉඩ හැරියොත් ඔබ they will put a yoke on your neck ඔබගේ කරේ විය ගහක් දමන්ට යනවා ඒ දේවල්. until they have destroyed you. ඔබව විනාශ කර දමනතුරු ඒ විය ගහ දමන්න යනවා. Now, who are you supposed to be yoked up with? දැන් කුමක් එක්කද ඔබට විය ගහක් එක එකට බැඳෙන්න Jesus. කියලා කියන්නේ? යේසුස් වහන්සේත් එක්කයි. Isn't that right? ඒක Jesus හරි said, නේද? take my yoke upon you. උන්වහන්සේ කිව්වා And මාගේ learn of me. විය ගහ නුඹගේ කරටගෙන මාගෙන් ඉගෙන ගනින්න කියලා. Isn't that right? ඒක හරි නේද? He said, take the yoke of your enemy. උන්වහන්සේ එතන කියනවා සතුරාගේ විය ගහ අරගෙන But if you don't serve God with a joyful and glad heart, නමුත් නුඹ ප්‍රීතියෙන් සහ සතුටු හදවතකින් උන්වහන්සේට සේවය නොකළොත් you know, I walked into a grocery store one morning, ඒක උදෑසනක එළිය ආහාර විකුණන 5 o'clock in සාප්පුවකට the ගියා. morning, උදෑසන 5ට and I'm singing, the joy of the Lord is my strength. ස්වාමින් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම මාගේ ශක්තියයි කියන ගීතිකාව ගායනා This young කරනවා. lady at the counter, she said,
how in the world can you be that happy this early in the morning? මේ උදෑසන මෙච්චර උදේ පාන්දර ඒ කාන්තාව කිව්වා එතන හිටපු කොහොමද ඔබට මේ වගේ සතුටින් ඉන්න පුළුවන් කියලා. You ain't got no right to be that happy this early in the morning. මේ උදෑසන ඔබට කොහෙද අයිතියක් තියෙන්නේ මේ තරම් ප්‍රීතියෙන් ඉන්න? I said, sweetheart, මම කිව්වා ප්‍රේමවන්තය. if you were taking the same thing I'm taking, මම ගන්න දේත් ඔබත් අරගෙන හිටියා නම් you'd have joy at 5 o'clock in the morning. උදෑසන 5ටත් ඔබටත් ඒ ප්‍රීතිය තියෙන්න තිබ්බා. She said, what are you taking? ඇහුවා මොකක්ද ඔබ අරගන්නේ? I said, Jesus. මම කිව්වා යේසුස් කියන යේ යන සු යන අල්ස යන තමයි She මම said, where in the ගන්නේ. world do you get it? කොයි ලෝකෙන්ද ඔබට ඒක ලැබුණේ කියලා I ඔබ said, right here. You pray with me right now and ask Jesus to come in your heart. කිව්වා මෙන්න මෙතනදිම ලබා ගන්න පුළුවන් ඔබ යාඥා කරලා උන්වහන්සේව ඔබගේ හදවතට පිළිගන්න And you'll කියලා. get higher than you've ever got on any drug. ඔබට ඊට පස්සේ මත් වෙන්නයි යන්නේ කියලා මත්ද්‍රව්‍යයට වඩා. You know, I got so high on Jesus මම ගොඩාක් මත් වෙන්නා යේසුස් that වහන්සේ I'm තුල. sitting right there beside the Father. ස්වර්ගයේ මම හරියටම උන්වහන්සේ ඉදිරි හිටගෙන හිටපු Boy, you වෙලාව. can't get no higher than that. ඊට වඩා උසස් ස්ථානයකට ඔබට යන්න බෑ. Isn't that right? ඒක You හරිය can't නේද? get no higher than that. ඊට වඩා තැනක් නැහැ ඔබට යන්න උසස්. If you try, you're going to end up like the devil. ඔබ උත්සාහ ගත්තොත් යක්ෂයා වගේ තමයි ඔබ වෙන්න යන්නේ. He tried that, ඔහු ඒ විදිහට උත්සාහ ගත්තා. tried to get higher than God, දෙවියන් වහන්සේට වඩා උඩින් යන්න උත්සාහ ගත්තා. but he changed residency නමුත් ඔහුගේ in a ගෙවල් big hurry. ඔහු ගෙවල් මාරු කරා. And now his residence is hell. දැන් ඔහුගේ ගෙවල් තියෙන්නේ නිවාස පදිංචිය තියෙන්නේ අපායේ. Hallelujah. So don't try to get higher than God, දෙවියන් වහන්සේට වඩා උඩින් යන්න උත්සාහ ගන්න එපා. but just sit right there at the right hand side of the Father. නමුත් පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ And සිට all ගන්න your ඉඳ enemies ගන්න. are under your feet. එතකොට හැම සතුරෙක්ම ඉන්න යන්නේ ඔබගේ පාදයට. Or when they try to get up there in your knees or up in their head or wherever, Hey, tell them to get out. සතුරන් ඔබගේ දනිසට උඩින් ඔළුවට උඩින් නැගිටින්න යනකොට Put them under your feet. ඔවුන් පළවා හරින්න තබන්න ඔබගේ පාදයට උන්ව. Hallelujah. හලෙලූයා. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. 1 Thessalonians 4. 1 තෙසලෝනික 4 And chapter 4, verse 3 through 7. 4 3 සිට 7 දක්වා. For this is the will of God, even your sanctification, that you should abstain from fornication, that every one of you should know how to possess his vessel in sanctification and honor, not to the lust of concupiscence, even as the Gentiles which know not God, that no man go beyond and default his brother in any matter, because that the Lord is avenger of all such, as we also have forewarned you and testified. For God has not called us to uncleanness, but unto holiness. He therefore that despises not man, but God, who has also given us his Holy Spirit. 3 සිට 8 දක්වා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නුඹලා ශුද්ධව සිටීමය. නුඹලා වෛශ්‍යාකමින් වැළකී නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ වාජනය දෙවියන් වහන්සේ නාඳුනන්නා වූ ජාතීන් මෙන් කාම රාගයෙහි නොව ශුද්ධකමෙහි ගෞරවයෙහි තබා ගන්නට දැනගෙන සිටීමත් මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂි දුන් ලෙස ස්වාමීන් වහන්සේ එබඳු වූ සියල්ල ගැන පරිගන්න කෙනෙක්ය. දෙවියන් වහන්සේ අප කැඳවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය. එබැවින් එපා කරන්නා මනුෂ්‍යාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නා වූ දෙවියන් වහන්සේව එපා කරන්නේය. The only one who could choose the pathway that you're going to walk on දැන් ඔබ ගමන් කරන්න යන්නා වූ මාර්ගය තෝරගන්න යන්නා වූ එකම පුද්ගලයාව සිටිනේ ඔබයි. is you. ඔබයි. You know, the children of Israel, ඊශ්‍රායල් දරුවෝ when they heard about the promised land, පොරොන්දු දේශය ගැන උන්ට ඇසුනාම had a choice to make. ඔවුන්ට තිබුණ තෝරා ගැනීමක් කරන්න. To walk on the pathway that God had chosen for them, which was going into the promised land. පොරොන්දු දේශයට යන්නා වූ ගමන් මාර්ගය දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ ගමන් මාර්ගය තෝරගන්න. Or to walk on the pathway they had chosen. එහෙම නැත්නම් ඌන් විසින් තෝරාගත්තා වූ ගමන් මාර්ගය යන්න. They said to Moses, මෝසස්ට උන් කියා සිටියා would to God we'd have stayed in Egypt. අපිට ඊජිප්තුවේ හිටියා නම් ඊට වඩා හොඳයි කියලා. Our life has been worse now
අපගේ ජීවිතය දැන් මීට වඩා අන්ත than තත්ත්වයට what it පත් was වෙලා. when we was in Egypt. ඊජිප්තුවේ හිටියට වඩා අන්ත තත්ත්වයට පත් වෙලා. At least we had garlics. අඩුම තරමෙන් අපට සුදුලුණු Ah. තිබුණා. Boy, what a thing to complain about. මොන වගේ දෙයක්ද කොඳුරන්න garlic. තරම්. Huh? සුදුලුණු Isn't that නැතිකම something to really තමයි complain ඒගොල්ලෝ තිබ්බ about? ප්‍රශ්නේ. ඒක තමයි දොස් පවරන්න තිබුණ They said, හේතුව. God brought us out here in this wilderness to දෙවියන් die. වහන්සේ අපව මඟ පෙන්වුවා මේ පාලු කරේ විනාශ වෙලා යන්න. And there's no graves out here. මිනිවලවල්වත් නැහැ මේ At ස්ථානයේ least we had අපට graves in මැරෙන්න. Egypt. අඩු ගානේ ඊජිප්තුවේ මිනිවලවල් හරි තිබුණා අපේ වල්ලන්න. Moses fell down and started to pray. Oh God, මෝසස් please have mercy on these people. ගහලා යාඥා කරන්න පටන් අරන් කිව්වා ස්වාමීනි අනේ මේ මිනිසයන්ට කරුණාව පෙන්වන්න. God said, Moses, shut up. දෙවියන් වහන්සේ කිව්වා මෝසස් ඔයා කට වහගන්න. Stand up නැගිටින්න. and tell these people ගිහිල්ලා කියන්න උන්ට. exactly what they said is going to come to pass. ඔවුන් කිව්වා උදේම උන්ට සිද්ධ වෙන්න යන They're බව. all going to die out here over 20 years old except Caleb and Joshua. කාලෙබ් සහ ජොෂුවා ඇරෙන්න අවුරුදු 20ට වැඩි හැමෝම මැරෙන්න යනවා කියලා කියනවා. Not one of them will enter the promised land. මේ අතරින් එක්කෙනෙක්වත් පොරොන්දු දේශයට යන්නේ නැහැ කියන්න කිව්වා. He said, tell them exactly what they said. Exactly what they said will come to pass. ඔවුන් හරියටම කිව්වා වූ දේම ඔවුන්ට සිද්ධ වෙන්න යනවා කියලා උන්ට කියන්න. God hears every word you speak with your mouth. ඔබගේ මුඛයෙන් කතා කරන හැම වචනයක්ම He even knows your උන්වහන්සේට thoughts before you speak. ඇසෙනවා වගේම උන්වහන්සේ ඔබ කතා කරන්නටත් කලින් ඔබගේ සිතුවිලි උන්වහන්සේ දන්නවා. Isn't that right? ඒක හරි නේද? You'll never ever say something that God misses. දෙවියන් වහන්සේට මග හැරිච්ච කිසි දෙයක් ඔබ කියන්නට යන්නේ නැහැ. And what you speak in His hearing ඔබ කතා කරන දේ උන්වහන්සේ අසමින් is සිටිනවා. going to come to pass. ඒ දේ සිද්ධ වෙන්නටත් යනවා. You know, what a confession. මොන තරම් People ප්‍රකාශනයක්ද? make over their children. My children are all living in sin. They're all going to die and go to hell. කියනවා මගේ දරුවෝ හැමෝම පව් කරනවා ඒගොල්ලෝ ඔක්කොමලා මැරිලා අපායට යනවා කියලා. How do you know that? කොහොමද ඔබ ඒක දන්නේ? How do you know that somewhere down the line they ain't going to repent? ඔබ කොහොමද දන්නේ ජීවිතේ කොතනකදී හරි ඔවුන් පසුතැවිලි වෙන්න යනවා You කියලා? smarter than God? දෙවියන් වහන්සේට වඩා ඔබ දක්ෂයිද? Well, if you ain't smarter than God, then what are you saying that for? එන ඔබ උන්වහන්සේට වඩා දක්ෂ නැත්නම් ඔන්න ඇයි මේ දේවල් කිව්වේ? Because the only one that knows what they're going to do ඔවුන් කරන්න යන්නව දේ දන්නේ එකම කෙනා is God. දෙවියන් වහන්සේ. Before Esau was ever born, ඒසව් ඉපදෙන්න කලින් God said, I hated Esau, දෙවියන් වහන්සේ කිව්වා මම ඒසව්ට වෛර but කරනවා. I love Jacob. නමුත් මම යාකෝබ්ට ප්‍රේම Now, why කරනවා. did he say that? ඇයි එහෙම උන්වහන්සේ කිව්වේ? Because he knew what Esau was going to do උන්වහන්සේ දැනගෙන හිටියා ඒසව් before he was born. ඔහු උපදින්නත් කලින් ඔහු කරන්ට යන දේ ගැන උන්වහන්සේ දැනගෙන That he සිටින was නිසා. going to sell his birthright for a bowl of beans. ඔහුගේ කුළුඳුල්කම සුප් භාජනයකට විකුණන්නට යනවා කියලා Boy, උන්වහන්සේ what දැනගෙන a සිටියා. thing to sell your birthright for. දැන් ඔබගේ කුළුඳුල්කම Ah. විකුණන්න තියෙන දෙයක්ද ඒක? A bowl of beans. ඒ බෝංචි උයපු භාජනයකට. Boy, you eat them beans, you got a gas problem. වාතය අමාරුවක්කට තමයි මේ බෝංචි කන්නේ. You eat them beans, you got a gas problem. දැන් ඒ වගේ බෝංචි කෑවොත් වාතය අමාරුවක් හැදෙනවලු. No, you don't have a shortage of gas, you got an excess of gas. ඔබට කිසිම වාතයේ අඩුවක් නැහැ වැඩිපුරත් එක්ක ඔබට වායුව Ah. තියෙනවලු. And what a thing to sell your birthright for. දැන් ඒ එක දෙයක් තියෙනවා ඒ කුළුඳුල්කම විකුණන්න නම් You laugh at that, ඔබ ඒකට hina වෙනවා. but some of you are selling your birthright just for the right to smoke a cigarette. දැන් ඔබ සිගරට් එකක් බොන තැනට එන්න තරම් ඔබගේ කුළුඳුල්කම විකුණපු අය මෙතන සිටිනවා. Hello? Or something even worse. ඊටත් වඩා අන්ත දෙයක් Unforgiveness to somebody ලබා that's wronged ගන්න. you. නැත්තම් ඔබට විරුද්ධව වැරදි කරපු කෙනෙකුට සමාව දෙන්න බැරි වෙන හේතුව Now, මත. you can't sell your birth, දැන් ඔබගේ උපත ඔබට විකුණන්න බෑ. but you can sell your birthrights. නමුත් කුළුඳුල්කම ඔබට විකුණන්න You පුළුවන්. can't lose your birth. ඔබගේ උපත ඔබට නැති කරගන්න බෑ. Esau was the firstborn. You can't sell that.
ඒසව් තමයි මුලින්ම ඉපදුනේ ඒක විකුණන්න බෑ. But he sold his birthrights. ඒසව් ඔහුගේ කුළුඳුල්කම තමයි That වික්කේ. means the right to the blessings of God. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද උරුම කරගන්න තියෙන අයිතිය. And when you allow your flesh to sin, දැන් ඔබ ඔබගේ මාංශයට ඉඩ හැරියම පව් කරන්න. you're not getting rid of your birth. ඔබ ඔබගේ උපත ගෙන් නෙමෙයි ඔබ අයින් කරගන්නේ. නමුත් ඔබගේ උපතේ තියෙන අයිතිය තමයි ඔබ නැති කරගන්නේ. ඔබ පසුතැවිලි වෙනකම් You've got no access to your birthrights. ඔබගේ ඒ උපතට ලැබිලා තිබෙන අයිතින් ලබා ගන්න ඔබට හැකියාවක් නැහැ. Hallelujah. හාලෙලූයා. Glory be to God. Go with me to 1 Corinthians 6, 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයට 18 and 19. 18 සහ 19. Flee fornication. Every sin that a man doeth is without the body. But he that committeth fornication sinneth against his own body. What know ye not that your body is the temple of the Holy Ghost, which is in you, which you have of God, and we are not our own? වෛශ්‍යාකම කෙරෙන් පලා දුවපල්ලා. මනුෂ්‍යයා කරන්නා වූ සියලු පව් ශරීරයෙන් පිටතය. නමුත් වෛශ්‍යාකම් කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනිව්ද? නුඹලාටම අයිති නැත. මක් නිසාද? නුඹලා මිලේට ගනු ලැබුවෝය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව Read කරපල්ලා. verse 20. Now, what's it say? මොකක්ද එතන කියන්නේ? You're the temple of God. ඔබ දෙවියන් වහන්සේගේ You've been මාලිගාව. bought with a price. ඔබව මිලේට අරගෙනයි තිබෙන්නේ. The most expensive price that God could pay. දෙවියන් වහන්සේට ගෙවන්න පුළුවන් ලොකුම මිලය In ගෙවලා fact, තමයි අරගෙන God put තිබෙන්නේ. so much value on you දෙවියන් වහන්සේ ඒ තරම්ම ඔබ තුල වටිනාකමක් තබලා තිබෙනවා. that he paid the highest price he could possibly pay for you. ගෙවන්න පුළුවන් උපරිම උසස්ම මිලය ගෙවලා තමයි ඒක ඔබගෙන් ඔබ The වරන් තියෙන්නේ. death of his own son උන්වහන්සේගේම එකම පුත්‍රයාගේ මරණය on the cross in your place. ඔබ වෙනුවට කුරුසියේ උන්වහන්සේගේම එකම පුතා මරණට You've been සලස්වලා. bought with the blood that he shed at that cross. ඒ යේසුස් වහන්සේ කුරුසියේ හෙළපු ලේ වලින් තමයි ඔබව මිලදී අරන් තිබෙන්නේ. And here all this time you thought you were nothing. නමුත් මෙච්චර කල් ඔබ හිතාගෙන හිටියා ඔබ කිසි That you දෙයකට had no වටින්නේ නැහැ. value. කිසිම වටිනාකමක් නැහැ කියලා. How much is nothing worth? ඒ කිසිම වටිනාකමක් නැති දෙයක් මොනතරම් වටිනවද? මොකට Nothing. වටින්නේ නැති දෙයක් කිසිම දෙයකට වටින්නේ නැහැ. But you're not a nothing. You're a masterpiece. නමුත් ඔබ කිසි වටිනාකමක් නැති කෙනෙක් නෙමෙයි ඔබ මුල් පිටපත හැටියට සිටිනවා. මූලික Painted by the greatest painter who ever lived. ඔබව නිර්මාණය කරලා තියෙන්නේ ජීවත් වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම කලාකරුවාගේ හස්තයෙන් තමයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන කලාකරුවා. Now, how are we going to paint the same picture that God painted? දැන් දෙවියන් වහන්සේ විසින් ඇඳපු පින්තූරෙම අපි අඳින්නේ කොහොමද? With words. වචන වලින්. That's how we're going to see the painting that God painted is by reading this book. දැන් එහෙම තමයි අපි දකින්න යන්නේ මේ බයිබලයේ කියවීම තුලින් තමයි උන්වහන්සේ ඇඳපු පින්තූරය අපි Now, දකින්න යන්නේ. When you got up this morning, මේ උදෑසන ඔබ නැගිට්ටහම did you go stand in front of a mirror? ඔබ කණ්ණාඩියක් ඉදිරි පිටට ගිහලා හිටගත්තද? How many stood in front of a mirror this morning when you got up? මේ උදෑසන ඔබ නැගිට්ටම කී දෙනෙක් කණ්ණාඩිය ඉදිරියට ගිහලා හිටගත්තද? We're going to have to cast the devil out of some of these people. දැන් Lying සමහරක් spirit. අය තුල ඉන්න යක්ෂයාව අපිට දුරු කරන්න සිද්ධ වෙනවා. Okay, you people that did raise your hand, සමහරක් අත උස්සපු අය how many wrinkles did you have on your face? කී දෙනෙක්ගේ මූණේ රැලි තියෙනවද? Hello? How many wrinkles did you have on your face? ඔබගේ මූණේ රැලි කීයක් තිබුණාද? How many blemishes? පැල්ලම් වගේ ඒවා. How many කුරුල්ල. hairs did you have on your head? ඔළුවේ කොච්චර කොණ්ඩේ තිබුණාද? Huh? Hello? No, you looked in that mirror ඔබ ඒ කණ්ණාඩිය and දිහා turned බලලා away and forgot all about what you saw. ඊට පස්සේ ඔබ කණ්ණාඩියෙන් ඉවත්ව ගියාම ඔබ දැක්ක දේවල් ඔක්කොම ඔබ අමතක කළා. Well, that's what the problem in the church is. ඒක තමයි අද දවසේ සභාවේ තියෙන ප්‍රශ්නේ. They're looking in the mirror of religion ආගම කියන කණ්ණාඩියෙන් තමයි ඔවුන් and බලන්නේ. they're seeing themselves as nothing, ඔවුන් එහෙම බලලා හිතනවා ඔවුන් මුකුත් වටින්නේ නැහැ, Unrighteous. අධර්මිෂ්ඨයි, sinners, පව්කාරයි, no good, මුකුත් No යහපතක් value. නැහැ, කිසිම වටිනාකමක් නැහැ.
But that's not the mirror you're supposed to be looking in. නමුත් ඒ වගේ කණ්ණාඩියකින් නොමේ ඔබව බලාගත The යුත්තේ. mirror you're supposed to be looking in is the New Testament. අලුත් කිවිසුම කියන කණ්ණාඩියෙන් තමයි ඔබව ඔබ බලාගත යුත්තේ. Not the Old Testament, the New පරණ Testament. කිවිසුම නෙමෙයි අලුත් කිවිසුම. Why? ඇයි ඒ? Because you're a new creation. හේතුව ඔබ අලුත් මැවිල්ලක්ව සිටින And නිසා. if you're a new creation, you're in the new covenant. අලුත් මැවිල්ලක් වුණාම අලුත් කිවිසුමකයි ඔබ සිටින්නේ. Not in the Old Testament. You never were in the Old Testament. පරණ කිවිසුමේ නෙමෙයි ඔබ පරණ කිවිසුමේ සිටියේ නැහැ කිසි කලකත්. Bible said in Ephesians, you were aliens. එපිස පොතේ කියනවා ඔබ You had no covenant with God. දෙවියන් වහන්සේ සමග කිසිම කිවිසුමක් නැතිව ආගන්තුකයෝ. If you have no covenant with God now, දැන් ඔබට දෙවියන් වහන්සේත් එක්ක කිවිසුමක් නැත්නම් then you're still a sinner. එහෙනම් තවමත් ඔබ පව්කාරයෙක් හැටියටයි සිටින්නේ. Because only sinners have no covenant with God. පව්කාරයන්ට විතරයි දෙවියන් වහන්සේත් එක්ක කිවිසුමක් නැත්තේ. Isn't that amazing? ඒක පුදුමයි නේද? Hallelujah. හලෙලූයා. Jesus said, take this cup and drink it. This is the blood of the new covenant. යේසුස් වහන්සේ කිව්වා මේ කුසලාණෙන් අරගෙන බොන්න මේක අලුත් කිවිසුමේ He ලේ didn't say කියලා. this is the blood of the old covenant. උන්වහන්සේ කිව්වේ නෑ මේක පරණ කිවිසුමේ ලේ කියලා. Because if it had been, they'd have to take the blood of a bull and goat and drink it. එහෙම තිබුණා නම් උන්ට ගන්න තිබුණේ ඒ එළුවන්ගේ සහ හරකුන්ගේ ලේ අරගෙන තමයි බොන්න තිබුණේ. But the blood of bulls and goats can't cleanse you from sin. නමුත් එළුවන්ගේ සහ හරකුන්ගේ ලේ වලට බෑ ඔබගේ පාපයට සමාව දෙන්න. But the blood of Jesus did. යේසුස් වහන්සේගේ ලේ ඒ දේ කළා. Hallelujah. God has got no remembrance of your sin. ඔබගේ පව් ගැන උන්වහන්සේට කිසිම මතකයක් නැහැ. You go there and say, God, you remember what I done yesterday? දැන් ඔබ උන්වහන්සේ ඉදිරියට ගිහලා කියනවා ස්වාමිනී මතකද මම කරපු දේ ඊයේ? God says, no. උන්වහන්සේ කියනවා නැහැ. What did you do yesterday? මොකක්ද ඔබ කරේ ඊයේ කියලා. God, අහනවා. you know. අපි කියනවා ස්වාමීනි ඔබ දන්නවා. No, I haven't got a record of it. නෑ මට ඒක ගැන වාර්තාවක් නැහැ. Oh, I sinned and I done all these things, Lord. ස්වාමිනී මේ හැම දෙයක්ම මම කරලා පව් කළා ස්වාමිනී. He said, I don't remember any of that. උන්වහන්සේ කියනවා මට මගේ මතකේ ඒක නැහැ. Hello? He said, in that day, he talked about the new covenant. I'll wash away your sins එදා දවසේ කියලා උන්වහන්සේ කතා කරන අලුත් ගිවිසුමේ and I'll මම remember them no more. මං ඔවුන්ගේ පව් මහා දමලා ඒවා සිහි නොකරන්නෙමි කියලා So තිබෙනවා. he's got no memory of your sin. ඔබගේ පාපය ගැන උන්වහන්සේට කිසිම මතකයක් නැහැ. I was in Canada. මම කැනඩාවේ සිටින විට I got up one morning and I made a big mistake. එක උදෑසනක මම නැගිටලා මම ලොකු වැරද්දක් කළා. And so I repent. ඊට පස්සේ මම පසුතැවිලි And I වුණා. said, God, I'm not going down to that church and preach. මම කිව්වා ස්වාමීනි ඒ රාත්‍රියේ ඒ සභාවට මම ගිහිල්ලා දේශනා කරන්නේ නැහැ කියලා. He said, yes, you are. I said, no, I'm not. උන්වහන්සේ කිව්වා නැහැ ඔබ යනවා කියලා. මම කිව්වා නැහැ මම යන්නේ නැහැ කියලා. He said, yes, you are. උන්වහන්සේ කිව්වා නැහැ ඔබ යනවා. I said, no, I'm not. මම කිව්වා නැහැ මම යන්නේ නැහැ. I'd have to be the biggest hypocrite in town if I went down there and preached. මම ගිහිල්ලා ඒ දේශනා කරා නම් මේ නගරෙම ඉන්න ලොකුම වංචාකාරයා තමයි මම. And I ain't going. ඒ නිසා මම යන්නේ නැහැ. He said, you are going උන්වහන්සේ කිව්වා නැහැ ඔබ යනවා. and you're going to preach. ඔබ ගිහිල්ලා දේශනා කරනවා. I said, God, you know what I done this morning. මම කිව්වා ස්වාමීනි ඔබ දන්නවා මම මේ උදෑසන කරපු දේ. He said, what did you do? උන්වහන්සේව මොකක්ද ඔබ කළේ? I said, well, you know good and well what I did. ඔබ වහන්සේ හොඳට දන්නවනේ මම කරපු දේ. He said, I got no record of you doing anything wrong. උන්වහන්සේ කිව්වා ඔබ කරපු වැරද්ද ගැන කිසි වාර්තාවක් මගේ ළඟ නැහැ. You go down there and preach. ඔබ ගිහිල්ලා දේශනා කරන්න. So I went down there and preached. මම ගිහිල්ලා දේශනා කළා. The guy gave me a check for $1,000. මට චෙක් පතක් ලබා දුන්නා ඩොලර් 1000ක. When I got home, I sat down and I started to cry. මං ගෙදර ඇවිල්ලා මම අඬන්න පටන් ගත්තා. I said, God, දෙවිඳුනි I don't deserve this. මට මේක ලැබෙන්න වටින්නේ නැහැ. He said, I didn't give it to you because you deserved it. උන්වහන්සේ කිව්වා නුඹට මේක දුන්නේ නුඹ වටින නිසා නෙමෙයි. I gave it to you because I love you. මම නුඹට මේක දුන්නේ නුඹට මම ප්‍රේම කරන නිසායි. See, I'd been taught this performance stuff. You have to perform in order for God to bless you. දැන් අපිට උගන්වලා තිබෙන්නේ යම් යම් දේවල් ක්‍රියාවල් අපි හොඳ ක්‍රියාවල් කරාම තමයි That's why I know what the church preaches. උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා කියලා. මේව Because I තමයි went to සභාවේ almost every one of those churches when I first got saved. ගැලවීම ලැබපු අලුත මම මේ හැම සභාවකම ගියා. ඒව තමයි ඒකේ දේශනා කළේ. And they all preached the same junk. එකම වර්ගයේ කුණු දේවල් තමයි උන් දේශනා කළේ. You bunch of sinners, you're no good. නුඹලා ඔක්කොම පව්කාරයෝ නුඹලා But කිසිම හොඳක් නැහැ. God, He's great.
නමුත් දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. Huh? We got up there and sang. අපි හිටගෙන ගායනා කළා. What a mighty God we serve. මොනතරම් බලවත් දෙවි කෙනෙකුටද අපි සේවය And කරන්නේ. then we sang, ඊට පස්සේ අපි කියනවා what a rotten sinner I am. මොනතරම් කුණු පව්කාරයෙක්ද මම කියලා ගීතිකාවල් ගායනා කරනවා. Glory be to God. Isn't that amazing? ඒක පුදුමයි නේද? Well, you either a sinner or you're a saint. එක්කෝ ඔබ පව්කාරයෙක් නැත්නම් ඔබ සුද්ධවන්තයෙක්. Can't be both. ඔබට තත්ත්වයන් දෙකේම එකවර ඉන්න බෑ. නැත්නම් There's ඔබ no such පව්කාරයෙක්. thing as having one foot in heaven and one foot in hell. දෙකම තියෙන්න බෑ. එක්කෙනෙකුට බෑ එක අඩියක් ස්වර්ගේ තියලා අනිත් අඩිය පාතාලේ තියන්න. How many ever heard a preacher preaching about straddling the fence? දේශකයෝ කී දෙනෙක් දෙගිඩියාවෙන් සිටීම ගැන දේශනා කරනවා ඔබ අහලා තියෙනවද? You better hope it ain't a barbed wire fence, ඔබ එය කටුකම්බි වැටක් නොවේවා කියා සිතා ගන්න. because it's sure going to be uncomfortable straddling the fence. ඉතින් දැන් ඔබ කටුකම්බි වල හිටියොත් අපහසුතාවයට ලක් වෙන්න යනවා. Isn't that right? But no such thing. You are not straddling a fence. ඔබ කම්බි වැටක නෙමෙයි ගමන් කරමින් සිටින්නේ. You're either in the kingdom of God, you're either in the kingdom of God එක්ක ඔබ දෙවියන් වහන්සේගේ or the රාජ්‍යයේ kingdom of darkness. නැත්නම් අන්ධකාරයේ You රාජ්‍යයේ. can't be in both of them. දෙකේම ඔබට ඉන්න විදිහක් You're නැහැ. either saved or you're not saved. එක්ක ඔබ ගැලවීම ලබලා නැත්නම් ගැලවීම ලබලා නැහැ. No such thing as two natures in here, ස්වභාවයන් දෙකකට එකට පවතින්න one බෑ. fighting with the other one. එකක් එකකට විරුද්ධව සටන් කරයි. How many ever heard that teaching about a white dog and a black dog? කළු බල්ලා සහ සුදු බල්ලා ගැන තියෙන ඉගැන්වීම කී දෙනෙක් අහලා And තිබෙනවද? they're both in here fighting with each other. බල්ලෝ දෙන්නම එකිනෙකාට විරුද්ධව සටන් කරනවා. What a lie. මොනතරම් බොරුවක්ද ඒක? No such thing. You either got a white dog in there or you got a black one. එක්කෝ කළු බල්ලෙක් ඉන්න අවශ්‍යයි නැත්නම් සුදු බල්ලෙක් ඉන්න ඕන. දෙකෙන් You එකක් can't තමයි. have both of them. දෙකම එකට තියෙන විදිහක් නැහැ. You either got a divine nature එක්කෝ ඔබට දිව්‍යමය ස්වභාවයක් or තිබෙනවා you got a sin nature. නැත්නම් පෞකාර ස්වභාවයක් තිබෙනවා. A guy said to me in Australia, ඔස්ට්‍රේලියාවේදී එක පුද්ගලෙක් මට කිව්වා how do I know which one's in here? මං කොහොමද දන්නේ කොයි එකා මා තුල ඉන්නවද කියලා. I said, which one do you act like? කොයි එකිනා වගේද ඔබ රඟපාන්නේ කියලා මම ඇහුවා. You got a sin nature in here, what are you going to act like? A Christian? ඔබ තුල පෞකාර ස්වභාවයක් තිබිලා ඔබ කිතුණුවෙක් වගේ ක්‍රියා කරන්න යනවද? No, you're not going to act like a Christian. නැහැනේ ඔබ කිතුණුවෙක් වගේ ක්‍රියා කරන්න යන්නේ නැහැ. You're going to act like a sinner. පෞකාරයෙක් ලෙසටයි ඔබ ක්‍රියා කරන්න යන්නේ. Hallelujah. Hallelujah. හalleluya. Now, listen to me. මට හුඟක් දෙන්න. The Bible says බයිබලයේ කියනවා you can know ඔබට දැනගන්න පුළුවන් that you have passed from death to life. ඔබ මරණයෙන් ජීවනයට ඇතුල් වෙලා තිබෙනවා කියලා. මරණය පහු කරලා ජීවනයට ඇතුල් වෙලා තිබෙනවා And කියලා. it says you can only die once එතන ඒ වගේම කියනවා එක වතාවක් විතරයි ඔබට මැරෙන්න පුළුවන්. to sin. පාපයට. It says sin has no dominion over you. පාපයට කිසි අධිපතිකමක් නැහැ ඔබ තුල කියලා. So you're not going back to death. ඉතින් ඔබ නැවත මරණයට යන්නේ නැහැ. You're not going to lose your salvation. ඔබගේ ගැලවීම ඔබ නැති කර ගන්නට යන්නේ නැහැ. Hallelujah. Glory be to God. දෙවියන් වහන්සේට Lose your birthright, but not your birth. ඔබගේ කුළුඳුල්කමේ අයිතිවාසිකම ඔබට නැති කර ගන්න පුළුවන්. නමුත් උපත නැති කර ගන්න බෑ. Hallelujah. හalleluya. Now, go with me to Proverbs 2:13. Proverbs 2:13. හිතෝපදේශ 2:13 වෙනි පදය පෙරළමු. Who leads the paths of uprightness to walk in the ways of darkness? 2:13. හිතෝපදේශ 2:13 ඔහු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් හත්හරිති. Who does that? කවුද ඒක කරන්නේ? Does Christians do that? කිතුණෝ ඒ දේ කරනවද? Or does sinners do that? නැත්නම් පව්කාරයෝ ඒක කරනවද? Hello? It's the wicked that do that, not the righteous. ධර්මිෂ්ඨයෝ නෙමෙයි ඒ දේ කරන්නේ. දුෂ්ට අයයි. So a lot of people come to church බොහෝ අය සභාවට පැමිණෙනවා.
There was a man in Malaysia. මැලේසියා රටේ පුද්ගලෙක් He සිටියා. came to my meeting මගේ රැස්වීම වලට ආවා. and he never come in and listen to me preach. මම දේශනා කරනවා ඇහුම්කන් දුන්නේ He නැහැ. sat in the pastor's office all during the message. පණිවිඩය පුරාම ඒ සභාපාලකතුමාගේ කාර්යාලයේ තමයි සිටියේ. මම ඌට යාඥා කරන්න ගියාම At the end, they took me in to pray for him. අන්තිමේට මාව අරගෙන ගියා ඌට යාඥා කරන්න He was කියලා. dying of leukemia. ඔහු ලියුකේමියාවෙන් මැරෙන්නමින් තමයි සිටියේ. මැරෙන්න යන්න I තමයි. said, no, I won't pray for him. මම කිව්වා නැහැ මම ඔබට යාඥා කරන්නේ නැහැ. And he said, why not? ඇයි නැත්තේ කියලා ඇහුවා. I said, well, he's living in adultery. කාම මිත්‍යාචාරයේ ඔහු ජීවත් වෙනවා කියලා මං කිව්වා. He's married to another woman වෙනත් කාන්තාවකට ඔහු විවාහ වෙලා and hasn't even divorced her. මුලින් විවාහයේ දික්කසාද වෙන්නෙත් නැතුව තව කාන්තාවක් සමග He said, well, I love ජීවත් that වෙනවා. woman. ඔහු කිව්වා මම ඒ කාන්තාවට ප්‍රේම කරනවා. I said, fine, go home and love her. ඊට පස්සේ මං කිව්වා හොඳයි එහෙනම් ගෙදර ගිහිල්ලා එයාට ප්‍රේම කරන්න. I said, but let me tell you what the Holy Spirit told me to tell මං you. කිව්වා මට ඉඩ හරින්න කියන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කිව්ව දේ. He said to tell you, the doctor told you, you got 14 months to live. දොස්තරවරයා කියලා තිබෙන්නේ ඔබට තව මාස 14යි ජීවත් වෙන්න. But I said, the Holy Spirit told me to tell you, you don't even got 7 months. ශුද්ධාත්මයන් වහන්සේ මට කියන්න කිව්වා ඔබ මාස 7ක්වත් ජීවත් වෙන්නේ නැහැ කියලා. If you're going to live the way you're living right now, ඔබ දැන් ජීවත් වෙන ජීවිතය ජීවත් වුණොත් then you go home and put your house in order. ඒ නිසා ඔබ ගෙදර ගිහිල්ලා හැමදේම පිළිවෙලට තබන්න. Because you're going නැවත to die. නැත්තම් ඔබ මැරෙන්න යනවා. So he went home. ඊට පස්සේ ඔහු ගෙදර ගියා. 3 months later, I went to his town to preach. මාස 3කට පස්සේ ඔහු හිටපු නගරයට ගියා මම දේශනා First කරන්න. night, he's right here in the front row. පළවෙනි රාත්‍රියේම ඔහු ඉස්සරහා පෙළියෙම The හිටියා. Holy Spirit said to me, ශුද්ධාත්මයන් වහන්සේ මට කිව්වා on the third night, he's coming up, තුන්වෙනි රාත්‍රියේදී ඔහු එන්ට යනවා. and I'm going to heal him. මම ඔහුව සුව කරන්නට යනවා කියලා. Oh, the third night, here he comes. තුන්වෙනි රාත්‍රියේ ඔහු ඒ වගේම ඉස්සරහට ආවා. Brother Howard, සහෝදර I හාවර්ඩ් put away the concubine. මගේ අනිත් කාන්තාව මම අයින් කරා. I repented and went back to my wife, මම පසුතැවිලි වෙලා and I'm මගේ ready to get healed. මුලින් හිටපු භාර්යාව ළඟට ගියා. දැන් I මම said, කැමතියි "Well, sir." සුසුව වෙන්න කියලා. I said, well, sir, you need to get born again first. ඊට පස්සේ මං කිව්වා හා හරි එහෙනම් ඔබ ඉස්සෙල්ලම නැවත උපාදිනේ ලබන්න අවශ්‍යයි He කියලා. said, I am born again. ඊට පස්සේ ඔහු කිව්වා මම නැවත උපත ලබලායි සිටින්නේ I කියලා. said, no, you ain't. මං කිව්වා නැහැනේ කියලා. I said, this woman told you she would not marry you unless you got saved. මේ කාන්තාව ඔබට කිව්වා ඔබ ගැලවීම ලබන තුරු මම විවාහ වෙන්නේ නැහැ කියලා. You went down to the front, ඊට පස්සේ ඔබ ඉස්සරහට ගියා. and you prayed the prayer they prayed with you. ඔවුන් ඔබ සමග යාඥා කරපු යාඥාව ඔබ කළා. Then they laid hands on you to get the Holy Ghost. සුද්ධාත්මය ලැබෙන්න ඔවුන් අත්හැබුවා ඔබ මත. And you went, blub, 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 blub. ඒ ආකාරයට දොඩවගෙන And I said, that's it, you got the Holy Ghost. ඒක හරි ඔබට ශුද්ධාත්මය ලැබිලා කියලා මම කිව්වා. I said, 1 week after marrying this woman, ඊට පස්සේ මම කිව්වා මේ භාර්යාව විවාහ වෙලා සතියකට පස්සේ you went back to living in sin. ඔබ නැවත පාපයට ජීවත් වෙන්න ගියා කියලා. He said, boy, that's pretty accurate. ඒක හරියටම හරි නිවැරදි කියලා ඔහු I කිව්වා. said, yeah, isn't it amazing how smart the Holy Ghost is? දැන් මම කිව්වා ඔබට පුදුමයක් නෙමෙයිද මේ තරම් දක්ෂයි ශුද්ධාත්මයන් වහන්සේ කියලා. He gave his heart to Jesus. ඔහුගේ හදවත යේසුස් වහන්සේට I දුන්නා. prayed for him and got healing. මම යාඥා කරාම ස්වාමීන් The next වහන්සේ ඔබ morning I සුව කළා. baptized him in water. ඊළඟ උදෑසන මම ඔහුව වතුර බෞතිස්මය Laid ලබා hands දුන්නා. on me, he got filled with the Holy Ghost. ඔහුට අත්බල යාඥා කරාම ඔහු ශුද්ධාත්මයෙන් පිරුණා. And he started living different. ඊට පස්සේ වෙනස් ආකාරයේ ජීවිතයක් ඔහු If ජීවත් you වෙන්න come පටන් down here and ගත්තා. pray දැන් ඔබත් and say you ඉස්සරහ accepted Jesus, ඉස්සරහට ඇවිල්ලා කිව්වොත් මම යේසුස් වහන්සේ පිළි අරගෙන and කියලා. your life doesn't change, ඔබගේ ජීවිතේ වෙනස් වෙලා your නැත්නම් thoughts don't change, සිතුවිලි වෙනස් වෙන්නෙත් නැහැ. then I can tell you now that you did not make a heart commitment. එහෙනම් මම ඔබට දැන් කියන්නම් ඔබ සැබවින්ම හදවතින් කැපවීමක් කරලා නැහැ. How do I know? කොහොමද? Because of my own personal experience, I know. මම දන්නේ කොහොමද? මගේම පුද්ගලික අත්දැකීම තුලින් තමයි මම ඒක දන්නේ. I was drinking a gallon of whiskey a day, මම විස්කි ගැලුමක් විව්ව දවසක්. gambling all the time, womanizing all the time, taking drugs, මම මත්ද්‍රව්‍ය ගන්නවා, අනාචාර ලෙස හැසිරෙනවා, and living a සූදු very ungodly life. හොඳටම අභක්තික ජීවිතයක් තමයි මම ගත But කරේ. when Jesus come in here, නමුත් යේසුස් වහන්සේ මගේ හදවතට පැමුණා. my whole thought process changed. මගේ ඔක්කොම සිතුවිලි සිතන ආකාරය වෙනස් All වුණා. of a sudden, I hated sin.
හිති හැටියෙම පාපයට මම වෛර කළා. I didn't love sin no more. තවදුරටත් මම පාපයට And I had ප්‍රේම no කළේ desire නැහැ. for it. කිසිම ආසාවක් මට නැහැ ඒ වෙනුවෙන්. And that's what should have happened with you ඒක තමයි ඔබ සමගත් විය යුත්තේ. when you got born again. ඔබ නැවත උත්පාදනය ලැබුණාම. Hallelujah. Glory be to God. The repent means to have a change of attitude. පසුතැවිලි වෙනවා කියන්නේ ඒ ආකල්පවල සම්පූර්ණ වෙනස් වීමක් හැරීමක් වෙනවා කියන Now එකයි. that is not what they teach you in church. නමුත් ඒක නෙමෙයි ඔබට සභාවේ උගන්වන්නේ. True repentance, you got to come down here. සැබෑ පසුතැවිලි වෙනවා කියලා උගන්වන්නේ ඒ විදිහට දුක් වෙලා අඬන එකයි. Oh God, I'm so sorry. අනේ දෙවිඳුනි මට ගොඩාක් දුකයි මට සමාවන්න. God, please have mercy on me. අනේ ස්වාමීනි මට කරුණාව දක්වන්න. Huh? You got to be broken. බින්දිලා හදවත කැඩිලා තියෙන්න ඕනි කියලා කියනවා. What rubbish. මොනතරම් Repentance means a change of කුණු attitude, කන්දලක්ද? a change of mind. පසුතැවිලි වීම කියන්නේ මනස වෙනස් කරගන්න එකයි. ආකල්ප that widow woman වෙනස් කරගන්න එකයි. Who was going down that pathway to death දැන් ඒ බැඳපු කාන්තාව වගේ made a decision by repentance තීරණයක් කරගත්ත පසුතැවිලි වීම and තුලින් turned and went back the other way. හැරිලා එක මරණයේ මාර්ගය යන අතරතුරේ පසුතැවිලි වෙලා අනිත් මාර්ගයට And that's හැරුණා. what repentance means. ඒක තමයි පසුතැවිලි වීම It කියන්නේ. don't mean brokenness and all that other nonsense of squalling and bawling and carrying on. ඒ අනවශ්‍ය දේවල් ඒ වගේ නිකන් බොරුවට අඬලා නිකන් දොඩ වීම කරන එක නෙමෙයි. කැඩි බිඳී යනවා වගේ දෙයක් නෙමෙයි. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Hallelujah. You got any tears at all? It ought to be tears of joy. දැන් ඔබට කඳුළු තිබෙන්න යනවා නම් ඒ සතුටු කඳුළු තමයි තිබෙන්න අවශ්‍ය වන්නේ. Why? ඇයි ඒ? Because you know what the Father said. මොකද ඔබ දන්නවා ඔබගේ පියා You කුමක්ද confess ඔබට your sin. කිව්වේ I'm faithful කියලා. and just to forgive you and cleanse you from ඔබ all unrighteousness. ඔබගේ පව් කියා දෙන්නේ නම් සෑම අධර්මිෂ්ඨකමින් ඔබව පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ ධර්මිෂ්ඨව විශ්වාසවන්තව සිටිනවා කියලායි උන්වහන්සේ කිව්වේ. That song they sang today. අද දවසේ වුන් ගායනා කරපු ගීතාව Amazing grace. විශ්විත වූ අනුග්‍රහය. He paid a debt I did not owe. මට ගෙවන්න බැරි I ණයක් owed a debt උන්වහන්සේ I ගෙවුවා. could not pay. මට ගෙවන්න තිබ්බ ණය මට ගෙවා ගන්න බැරි වුණා. I needed someone to take my sins away. මගේ පව් ඉවත් කරන්න කෙනෙක් මට අවශ්‍ය වූ තිබුණා. And he did it for me. ඒක උන්වහන්සේ මම වෙනුවෙන් කළා. It ought to be a time of joy. ඒක ප්‍රීතිමත් කාලයක් වෙන්න අවශ්‍යයි. Isn't that right? ඒක හරි නේද? Glory be to God. So if දෙවියන් any tears are වහන්සේට shed, මහිම it ought to be tears of joy. ඉතින් කඳුළු හෙලනවා නම් ඒක වෙන්න ඕනේ සතුටු කඳුළුයි. That God accepts you. දෙවියන් වහන්සේ ඔබව පිළිගත්තා කියන කාරණාවට. Hallelujah. හalleluya. Now listen to me. මට අහුම්කම් දෙන්න. If God was to curse you, දෙවියන් වහන්සේට තිබුණා නම් ඔබට ශාප he කරන්න. would have to turn to his right hand side උන්වහන්සේට දෙනවා උන්වහන්සේගේ දකුණු පැත්තට හැරිලා and curse Jesus again. යේසුස් වහන්සේට නැවත වාරයක් ශාප Because කරන්න. where are you? මොකද ඔබ කොහෙද Seated සිටින්නේ? with him in heavenly place. ඒ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග හිඳගනිමින් Now සිටින්නේ. he's already done that. ඒක උන්වහන්සේ දැන්ටමත් කරලා හමාරයි. Where? කොහේදීද? At the cross. කුරුසයේදී. All the punishment for all your sin ඔබගේ හැම පාපයකටම තිබෙනා වූ දඬුවම was paid by him. උන්වහන්සේ විසින් ගෙවාලීම කළා. God put all the curses, all the punishment, all the anger, everything that he had against you on that cross in him. දෙවියන් වහන්සේ ඔබට විරුද්ධව තිබුණු හැම තරහක්ම උදහසක්ම හැම දඬුවමක්ම කුරුසයේදී And where were you? උන්වහන්සේ මත තැබුවා. ඒ වෙලාවේ Where ඔබ were කොහෙද you සිටියේ? ඒ වෙලාවේ ඔබ at කොහෙද that සිටියේ? time? Right there in him. හරියටම උන්වහන්සේ තුල උන්වහන්සේ සිටපු You were ස්ථානයේ crucified with him. ඔබත් උන්වහන්සේ So සමග you have already කුරුසුපත්. paid your sin debt in him. උන්වහන්සේ තුල ඔබගේ හැම පාපයකටම සමාව දීලා අවසන්. Past, present, future sins. All අතීත of them. වර්තමාන අනාගත හැම පාපයක්ම. Hallelujah. හalleluya. Now, grace does not teach you that you can just sin all you want to. දැන් කරුණාවෙන් ඔබට කියලා දෙන්නේ ඔබට ඕනේ නම් ඕන තරම් පව් කරන්න පුළුවන් Because කියලා. you're no longer under law but under grace. මොකද ඔබ තව දුරටත් සිටින්නේ වේවස්ථාව යටතේ නො අනුග්‍රහය යටතේය. That is not grace. ඒක අනුග්‍රහයක් වන්නේ That නැහැ. is license.
ඒක බලපත්‍රයක් ලබා And the දීම. Bible said, don't give you no license to sin. එතන බයිබලයේ කියනවා ඔබට පව් කරන්න බලපත්‍රයක් ලබා දීලා නැහැ කියලා. Grace teaches you to live godly. අනුග්‍රහය ඔබට කියලා දෙන්නේ භක්තිවන්ත ජීවිතයක් ගත කරන්නයි. I had a preacher say to me, දේශකයෙක් මට කිව්වා you just giving people a license to sin. ඔබ මිනිස්යන්ට පව් කරන්න බලපත්‍ර ලබා දෙනවා නේද I කියලා. said, sir, මම කිව්වා මහත්තයා I sinned for 33 years and nobody ever told me I needed a license. අවුරුදු 33ක් මම පව් කරා. කවුරුත් මට කිව්වේ නැහැ පව් කරන්න බලපත්‍රයක් අවශ්‍යයි කියලා. I said it was just as natural as could be. බලපත්‍ර. I didn't need no training. මට කිසි පුහුණුවක් ලැබුණේ I නැහැ. needed no license. මොන බලපත්‍රයක්වත් අවශ්‍ය It වුණේ was නැහැ. just as natural as could be. ඒක වෙන්න පුළුවන් ස්වභාවික ආකාරයෙන්ම සිද්ධ Why? වුණා. Because ඇයි I had a sin nature. මොකද මට පව්කාර ස්වභාවයක් මා තුල තිබ්බ නිසා. But I don't got a sin nature no more. තව දුරටත් දැන් මට එවැනි පව්කාර It ස්වභාවයක් was නැහැ. circumcised right out of my heart by the Holy Spirit. සුද්ධාත්මයන් වහන්සේ තුලින් මගේ හදවතෙන් ඒක චර්මච්ඡේදනය කරලා And I'm තිබෙනවා. a new creation. දැන් මම අලුත් මැවිල්ලක් හැටියටයි සිටින්නේ. And I don't got a license to sin. දැන් මට බලපත්‍රයක් නැහැ පව් කරන්න. I got the power not to sin. මට පව් නොකර සිටින්න අවශ්‍ය බලය මට තිබෙනවා. Hallelujah. Hallelujah. Glory be to God. මහිම Thank you, වේවා. Jesus. Hallelujah. Psalms 106:21. ගීතාවලිය 106:21. They forgot God, their Savior, which had done great things in Egypt. ඔවුහු මිසරයේදී මහත් දේද හාම්ගේ දේශයේදී ආශ්චර්ය ක්‍රියා. Who's he talking about here? මෙතන කවුරු ගැනද උන්වහන්සේ කතා The කරන්නේ? Israelites ඊශ්‍රායල් ගැන. who came out of Egypt by the great power of God. උන්වහන්සේගේ මහත් හස්තයෙන් එළියට මුදෙව්වා වූ ඊශ්‍රායල් සෙනඟ. Every one of those miracles done in Egypt ඊජිප්තු රටේ කළා වූ හැම හාස්කමක්ම by Moses මෝසස් විසින් destroyed one of those Egyptian gods that they worship. ඔවුන් නමස්කාර කරන ඊජිප්තු දෙවියන් විනාශ කර දැම්මා. Showing that our God was more powerful than their gods. ඒකෙන් පෙන්නවා අපේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවියන් වහන්සේට වඩා බලවත් කියලා. But when they got out there in the wilderness, නමුත් ඔවුන් පාලු කරේට වනාන්තරයට they ආවම forgot all about him. ඒ හැම හාස්කමක්ම අමතක කළා. Even though they had a fire by night රාත්‍රී කාලයේ ගිනි ටැඹක් තිබුණාට and a cloud by the day to keep them cool, ඔවුන් සීතලේ තබන දවල් කාලයේ and වලාකුළු he තිබුණාට provided supernaturally for them, ඒක අද්විතීය ආකාරයෙන් ඔවුන්ට සැපෙව්වට they forgot about God. දෙවියන් වහන්සේව ඔවුන් අමතක කළා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Isn't that amazing? ඒක Why? පුදුමයි නේද? Well, මොකද you can't serve God in the flesh. හේතුව තමයි ඔබට මාංශයෙන් See, උන්වහන්සේට their සේවය spirit was කරන්න dead. බැහැ. මොකද ඔවුන්ගේ ආත්මය මැරිලායි තිබුණේ. Hello? Their spirit was dead. ආත්මය මැරිලායි තිබුණේ. You can't serve God in the flesh. ඔබටත් බැහැ උන්වහන්සේට සේවය කරන්න මාංශයෙන්. That's why you got to get born again ඒක නිසා තමයි ඔබ අලුත ඉපදින්න අවශ්‍ය වන්නේ. of the Spirit ආත්මයෙන්. so that you can be led by the Spirit of God. ඊට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා That's උන්වහන්සේගේ the only ආත්මයට way you're අනුව going to serve God is by being led by the Spirit of God. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව විතරයි ඔබට සේවය කරන්න පුළුවන් එකම ක්‍රමය. Hallelujah. හalleluya. The pathway of the Lord will enable us not to stumble. දෙවියන් වහන්සේගේ මාර්ගය අපට හැකියාව දෙනවා පැකිලෙන්නේ නැතුව සිටින්න. Shadrach, Meshach, and Abednego ශද්‍රක් මේෂාක් සහ අබෙද්නෙගෝ all chose to walk in God's way. ඒ තුන්දෙනාම තෝරගත්ත දෙවියන් වහන්සේගේ මාර්ගය අනුව ගමන් කරන්න. See, they had a choice to make. ඔවුන්ටත් සිද්ධ වුණා තෝරා ගැනීමක් කරන්න. Either bow down to the Pharaoh එක්ක පාරාවෝට දල or නමන්න die in a fiery furnace. නැත්තම් ගිනි උඳුනකට ගිහිලා මැරෙන්න. Hello? Isn't that right? Either bow down and worship the king එක්කෝ ඒ රජතුමාට නැමිලා දන ගසන්න or be thrown into the furnace of නැත්තම් fire. ගිනි උඳුනට ගිහිලා ඉන්නට යන්න. Well, they made a choice. ඔවුන් තෝරා ගැනීමක් කළා. O king, රජතුමනි throw us in the furnace if you want to, ඔබට ඕනේ නම් අපව ගිනි උඳුනට විසික් කරන්න. but we will not bow down to you. නමුත් අපි ඔබට දන ගසන්නට We යන්නේ have one God, අපිට එක දෙවි and කෙනෙක් that's the only සිටින්නේ. one we're bowing to. ඒ දෙවිඳුන්ට තමයි අපි දන නමන්නේ. They wanted to take me down to the Rome to meet the Pope. උත්සාහ ගත්තා මාව Well- පාප් වහන්සේව හම්බ වෙන්න යන්න. When you meet the Pope, you're supposed to fall on your knees and kiss his ring. පාප්තුමාට ගිහිල්ලා දන ගසලා ඔහුගේ I බුද්ධ ain't හිමින්න. about to fall on my knees and kiss no Pope's ring.
මම මගේ දන නම නැහැ ඒ පාප්ගේ මුද්ද හිමින්න. If I'm going to fall on my knees, I'm going to fall on my knees before God. මගේ දන නමනවා නම් මම නමන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ පමණයි. And worship Him. උන්වහන්සේට පමණක් නමස්කාර I ain't කරනවා. worship no man that don't even know God. දෙවියන් වහන්සේව දන්නේවත් නැති මිනිස්සෙකුට මම නමස්කාර කරන්නේ නැහැ. If He's God's Christ on this earth, දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් හැටියට ඔහු සිටිනවා නම් මේ and පොළවේ He's a different Christ in this Bible. එහෙනම් මේ බයිබලයට වඩා වෙනස් ක්‍රිස්තුස් කෙනෙක් හැටියටයි ඔහු Because this සිටින්නේ. Christ in this Bible healed the sick මේ බයිබලයේ ඉන්න ක්‍රිස්තුස් Cast රෝගීන් out සුව devils. කරනවා, යක්ෂයන් දුරු and did කරනවා, miracles, signs, and wonders. පුදුම සහ හාස්කම් කළා. And that Christ ain't doing any of those things. ඒ ක්‍රිස්තුස් කිසිම දෙයක් ඒවා විලින් කරේ නැහැ. That's why I'm not worshiping some man who claims to be Christ. ඒක නිසා තමයි ඒ ක්‍රිස්තුස් කියලා නිකන් නමට කියන මිනිසෙකුට මම නමස්කාර කරන්න කැමති නැත්තේ. No man is Christ. The whole body of Christ is Christ. එක මිනිසෙක් ක්‍රිස්තුස් කියලා කියන්න බෑ. The මුළු whole body, ශරීරයම not තමයි. just one man. මුළු ශරීරයම තමයි ක්‍රිස්තුස් The වන්නේ. whole body is Christ. එක මිනිසෙක් නෙමෙයි මුළු ශරීරයම තමයි ක්‍රිස්තුස් හැටියට සිටින්නේ. Isn't that right? ඒක You හරියම. are a member of that body. ඔබත් ඒ ශරීරයේ අවයවයක් If හැටියට you're born සිටින්නේ. again. ඔබ නැවත උත්පාදනය ලබලා තිබෙනවා නම්. Hallelujah. හalleluya. And you're powerful. ඔබ බලවත්ව සිටිනවා. You're not some weakling. ඔබ නිකන් දුර්වල කෙනෙක් හැටියට නෙමෙයි. Glory be to God. Isn't that amazing? ඒක පුදුමයි නේද? You got to choose the natural or the spiritual. දැන් ඔබ ස්වභාවික දේ එහෙම නැත්නම් ආත්මික දේ තෝරා ගන්න අවශ්‍යයි. You can even choose a path to success that will destroy you. දැන් ඔබට පුළුවන් ඔබ විනාශ කරන්නා වූ ඒ සාර්ථකත්වයේ මාර්ගයක් තෝරගන්න. There was a man in America ඇමරිකාවේ එක මිනිහෙක් සිටියා. who chose a path of success and was worth $14 billion. සාර්ථකත්වයේ මාර්ගයක් තෝරගෙන ඩොලර් බිලියන 14ක් උපයගත්තා. But it destroyed him. නමුත් ඒ දේ ඔහුව විනාශ කර දැම්මා. He died of extreme fear of going broke. දැන් ඔහු බංකොලොත් වෙයි කියලා අන්තිමට ගිහිල්ලා බය වෙලා තමයි ඒ Isn't බය that ඇතුව amazing? මැරුණේ. If you had $14 billion, ඩොලර් බිලියන 14ක් ඔබට you තිබුණොත් couldn't go broke if you spent $1 million a day. ඔබට පුළුවන් එක ඩොලර් මිලියනයක් දවසට වියදම් කිරීමෙන් බංකොලොත් වෙන්න. Why? ඇයි ඒ? Because the interest is on that is more than $1 million a day. මොකද පොලිය ඒ ඩොලර් මිලියනට වඩා ඒකට ලැබෙන පොලිය ඊට වඩා වැඩි. Fear. But that's what he died from. දවසකට ලැබෙන පොලිය ඊට වඩා Extreme වැඩි. fear of going broke. ඉතින් ඒ බංකොලොත් වෙයි කියලා ගොඩාක් අන්තයට ගිහිල්ලා බය වෙලා තමයි ඔහු මැරුණේ. Hallelujah. හalleluya. Well, God is here. දෙවියන් වහන්සේ සිටිනවා මේ ස්ථානයේ. The Holy Spirit's here. ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. Jesus is here. යේසුස් වහන්සේ සිටිනවා. All the fullness of the Godhead right here in දෙවියන් this place. වහන්සේගේ මුළු පූර්ණ කමම මේ ස්ථානයේ මෙතන So තිබෙනවා. there's no lack of power. කිසිම අඩුවක් නැහැ උන්වහන්සේගේ බලයෙන්. Somebody's sitting out there. මෙතන කෙනෙක් වාඩි වෙලා සිටිනවා. You got problems with both your knees. ඔබගේ දනිස් දෙකේම ප්‍රශ්න තිබෙනවා. And I see God's power going right through behind your kneecaps. They're healing you of those problems in your knees. දැන් ඒ දනිස පිටිපස්සෙන් උන්වහන්සේගේ බලය ගලාගෙන යමින් ඒ දනිස් දෙකේම තියෙන ප්‍රශ්නේ That උන්වහන්සේ සුව pain will කරනවා. disappear. වේදනාව ඉවත් වෙනවා. That stiffness will go away. රෝගයත් ඉවත් වෙනවා. And your knees will work like they was created to. උන්වහන්සේ මවපු ආකාරයෙන්ම ඒ දනහිස් ක්‍රියා කරන්නට යනවා. There's a person sitting out there. තව කෙනෙක් වාඩි වී සිටිනවා. You have migraine headaches. අධික හිස රදය තියෙනවා. It's caused by some problem with your eyesight. ඒකට හේතුව වෙලා තිබෙන්නේ ඔබගේ ඇස්වල තිබෙන ගැටලුවක්. Well, God is healing you today, දෙවියන් වහන්සේ ඔබව අද දවසේ සුව කරනවා. healing your vision, ඔබගේ ඇස් පෙනීම සුව කරනවා. and the light won't hurt your eyes no more. දැන් ආලෝකය ඇහැට ආවහම රිදෙන්නේ නැහැ ඔබට. God is healing you right here today. අද දවසේ දෙවියන් වහන්සේ මෙතනදී ඔබව So සුව receive කරනවා. your healing in ඒ Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සුවය ලබා ගන්න. There's a woman got a problem in here, තව කාන්තාවක් සිටිනවා මේ කුසය තියෙන ප්‍රදේශයේ ප්‍රශ්නයක් තියෙනවා. and you can't have babies. ඔබට දරුවන් ලැබෙන්නේ නැහැ. Well, I saw God heal all these things in here, දෙවියන් වහන්සේ ඔබව ওই බඩේ හැම තැනම සුව කරනවා මට and පේනවා. you will conceive ඔබ පිළිසිඳ ගන්න යනවා. and have a baby. දරුවෙක් ලැබෙන්න යනවා. So receive it ඒක right ලබා now in ගන්න. Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒක ලබා ගන්න.
Hallelujah. හලෙලූයා. Praise the name of Jesus. යේසුස් A වහන්සේගේ person being නාමයෙන්. healed right here in the back, right here. දැන් ඒ පෙන්නන විදිහට පිටිපස්සේ කෙනෙක් තියෙනවා ප්‍රශ්නයක් කොන්දේ. Receive your healing in ඒ the name of සුවය Jesus. ලබා ගන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. හලෙලූයා. There's a person's got polyps in your nose, ඔබගේ නහයේ මස් වර්ධනය වීමක් and you තිබෙනවා. have problems breathing. මුස්ම ගන්න අමාරුයි ඔබට. But God is removing those polyps or their growths දෙවියන් වහන්සේ ඒ වර්ධනයට from inside your nose, ඔබගේ නහය ඇතුලේ and you'll be able to breathe freely. ඒවට ස්පර්ශ කරනවා ඊට God පස්සේ healed you ඔබට right here today. හුස්ම ගන්න පුළුවන් වෙනවා. So receive your healing in the name of යේසුස් Jesus. වහන්සේගේ නාමයෙන් ඒ සුවය ඔබ ලබා ගන්න. There's a man in here, an older man. වැඩිමහල් පිරිමි කෙනෙක් ඉන්නවා. You're having problems urinating. ඔබට ප්‍රශ්න තිබෙනවා මුත්‍රාශයේ. You have to urinate quite frequently, හැමතිස්සෙම සැරෙන් සැරේට මුත්‍රා කරන්න අවශ්‍ය and you වෙනවා. get up many times during the night. සැරෙන් සැරේට රැයට නැගිටලා යනවා. Well, you got a problem with your prostate gland. ඔබගේ ග්‍රන්ථවල තමයි ගැටලුව තිබෙන්නේ. And God is healing your prostate gland tonight. දෙවියන් වහන්සේ ගන්ත්‍රය ඔබට සුව කරමින් සිටිනවා. And you will not have to go to the toilet all the time. නිතරම වැසිකිළියට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබට මින් ඉදිරියට. Because God is healing you right here tonight. මේ රාත්‍රියේ දැන් මේ ස්ථානයේ උන්වහන්සේ ඔබව සුව So කරමින් receive your සිටිනවා. healing ඒ in සුවය the name ලබා of ගන්න Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. There's a person sitting out there. තව කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. You have a bad heart. ඔබගේ හදවත එච්චර හොඳ මදි. නරක God හදවත. is healing your heart. දෙවියන් වහන්සේ ඔබගේ හදවත සුව කරනවා. He's healing your blood pressure. ඔබගේ රුධිර පීඩනය සුව And He's කරනවා. healing your cholesterol count. කොලෙස්ටරෝල් ප්‍රමාණයත් සුව කරමින් සිටිනවා. So receive your new heart right now in Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන් අලුත් හදවත උන්වහන්සේ දෙන අලුත් And හදවත be බාර healed ගන්න. සුවය in the name ලබන්න. of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් සුව. Hallelujah. හලෙලූයා. Glory be to God. Now, as we close this meeting, මේ රැස්වීම අවසන් කරන විට if you're here tonight අද රාත්‍රියේ ඔබ මෙතන සිටිනවා and you නම් can't come back tomorrow, ආයි හෙට එන්න බැරි කමක් තිබෙනවා නම් then I want you to get up and come down here for prayer. මං ඉල්ලා සිටිනවා නැගිටලා එන්න කියලා After the යාඥා meeting's කරන්න. closed, you can come and I'll pray for you. වැහුවට පස්සේ එන්න යාඥා කරන්නම් මං ඔබට. But don't come if you're coming back tomorrow, හෙට එනවා නම් එන්න එපා. because we're going to have a special time tomorrow of prayer. මොකද හෙට එනවා නම් යාඥාවට එන්න එපා. මොකද හෙට දවසේ තියෙනවා විශේෂ රැස්වීමක් යාඥා කාලයක්. So God bless you. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.